පාරමිතා ප්‍රකරණය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල ස්තවීරයන් වහන්සේ විසින් සම්පාදිතයි. සංඥාපනය සම්‍යක් සම්බෝධිය, ප්‍රත්‍යේක සම්බෝධිය, ශ්‍රාවක බෝධිය යන තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට නොපැමිණ කිසිවෙකුට සසර දුකින් මිදී නිවනට නොපැමිණිය හැකිය. ඒ බෝධියට පැමිණීමට පිරිය යුතු පාරමිතාවන් සම්පූර්ණ නොකොට කිසිවෙකුට බෝධිත්‍රයෙන් එකකටවත් නොපැමිණිය හැකිය. මෙකල ලෝකේ රහතන් වහන්සේලා ඇත්ද නැත්ද? මෙකල රහත් විය හැකිද නොහැකිද යන මේවා අද ලෝකයේ බොහෝ දෙනෙකුන් අතර පවත්නා ප්‍රශ්නයෝය. රහත් වීමේ මඟ දක්වන්නා වූ තථාගතයන් වහන්සේගේ ධර්මය ලොව නිර්මලව පවත්නා තාක් ලෝකයේහි රහත් වූ නැත යයිද රහත් නොවිය හැකි යයිද නොකිය හැකිය. මෙකල පෙරසේ රහතුන් සුලභ නැති බව පමණක් කිය හැකිය. රහත් වූ තමන්ගේ රහත් බව ලොවට පෙන්වමින් කියමින් ඇවිදින්නෝ නොවෙති. දුටු විට රහත් බව දැන ගැනීමට ලකුණක්ද රහතුන් කෙරෙහි නැත. එබැවින් රහත් කෙනෙකුන් දුටුවත් හැඳිනගත නොහැකිය. කොළඹට යනු කැමැතියෙකු කොළඹට වැටී ඇති මගකට බැස කොළඹ බලා ඒ මග ගමන් කොට අවසන් කළහොත් අවසන් කළ දිනය කවර දිනයක් හෝ වේවා එදින හේ කොළඹය. කාලයෙන් එයට බාධාවක් නැත. එමෙන් රහත් වීමට පිරිය යුතු ප්‍රතිපත්තිය පුරා අවසන් කළහොත් දිනය කවදා හෝ වේවා ඒ තැනැත්තා අරහත්වයේය. රහත් වීමේ ප්‍රතිපත්තිය පුරා අවසන් කළත් සමහර කලකදී රහත් බවට නොපැමිණිය හැකිය. කීම යුක්ති යුක්ත නොවන කතාවකි. එසේ කීම තථාගතයන් වහන්සේගේ ධර්මයත් ශාසනික ප්‍රතිපත්තියත් කලකට අවලංගු කිරීමකි. රහත් වීමට උත්සාහ කරන පින්වතුන්ගෙන් ඇතමෙක් සංක්ෂේප ධර්ම දේශනයක් ඇසීමෙන්ම රහත් වෙති. ඇතමෙක් විස්තර ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමෙන් රහත් වෙති. ඇතමෙක් පැවිදි වීමට හිසකේ කපන අතරදී රහත් වෙති. ඇතමෙක් පැවිදිව දින ගණනකින් රහත් වෙති. ඇතමෙක් මාස ගණනකින්, ඇතමෙක් වර්ෂ ගණනකින්, ඇතමෙක් මුළු ජීවිත කාලයේදීම උත්සාහ කරමින් රහත් වෙති. තවත් ඇතමෙක් මුළු ජීවිත කාලයේම දුක්ගෙනද රහත් නොවෙති. රහත් වීම පිළිබඳ වූ මේ වෙනසින් තේරුම් ගත යුත්තේ රහත් වීමට වර්තමාන භවයේ පවත්වන ප්‍රතිපත්තිය පමණක් නොව අතීත භවයන්හි පුරන ලද පාරමිතාවකුත් වුවමනා බවයි. අතීත භවවලදී රහත් වීමට නිසි පාරමිතා බොහෝ දුරට සම්පූර්ණ කරගෙන සිටියෝ ඊතා පහසුවෙන් එක් ගාථාවක් ඇසීම පමණිනුත් රහත් බවට පැමිණෙති. වර්තමාන භවයේදී රහත් වීමට ප්‍රමාණ වන අතීත පාරමිතාව නැති අය කොතෙක් උත්සාහ කළාහුද ඒ જાතියේදී රහත් නොවෙති. එය නොමේරූ බීජයක් රෝපණය කොට කොතෙක් දිය ඉස්සත් කොතෙක් පෝර කළත් පැලයක් ඇති නොවීම මෙන් දත යුතුය. බුදුවරයන් වහන්සේ කෙනෙකුන් ලොව පහළ වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත් වූ උන්වහන්සේගෙන් දහම් ඇසීමෙන්ද බුදුසසුනේහි පැවිදිව පිළිවෙත් පිරීමෙන්ද රහත්ව නිවන් දකිති. පාරමිතා සම්පූර්ණ කරගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත් වීමෙන් බුදුසසුන පරණවත්ම රහත් වන්නෝ අඩු වෙති. මේ ගෞතම බුදුසසුනේහි රහත් වන්නවුන්ගේ සංඛ්‍යාව අඩු වන්නට පටන් ගත්තේ මෑතකදී නොව බුදුන් වහන්සේගේ ජීවමාන කාලයේදීමය. ඒ බව කස්සප සංයුක්තයෙන් හා
බද්දාලී සූත්‍රයෙන්ද දත හැකිය. කෝ නු කෝ බන්තේ හේතු කෝ පච්චයෝ යේන පුබ්බේ අප්පතරානි චේව සික්ඛාපදානි අහේසුං බහුතරා ච බික්ඛු අඤ්ඤාය සන්ටහින්සු කෝපන බන්තේ හේතු කෝ පච්චයෝ යේනේ තරහි බහුතරානි චේව සික්ඛාපදානි අප්පතරාච්ච බික්ඛු අඤ්ඤාය සන්ටහන්ති. මේ මහා කාශ්‍යප ස්තවීරයන් වහන්සේ විසින් බුදුන් වහන්සේගෙන් විචාල ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයම බද්දාලී තෙරුන් වහන්සේගෙන් ඇසූ බව මජ්ක්‍ධිම නිකායේ බද්දාලී සූත්‍රයේ දැක්වේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, පෙර සිකපද තිබුයේ ටිකකි, එහෙත් බොහෝ රහත් භික්ෂූහු විසූහ. දැන් බොහෝ සිකපද ඇත්තේය, එහෙත් අලුතෙන් රහතන් වහන්සේලා ඇතිවන්නේ ටික දෙනෙකි. එයට හේතුව කවරේද යනු මහා කාශ්‍යප ස්තවීරයන් වහන්සේගේ ප්‍රශ්නයයි. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදීම අලුතෙන් රහත් වන සංඛ්‍යාව අඩු වූ බව මේ ප්‍රශ්නයෙන් පෙනේ. සිකපද වැඩිවීමෙන් වන්නේ භික්ෂූන්ගේ ප්‍රතිපත්තිය අඩුවීම නොව වැඩිවීමය. ප්‍රතිපත්තිය වැඩි වී තිබියදී රහත් වීම අඩු වී යාමෙන් එයට වර්තමාන ප්‍රතිපත්තිය හැර තවත් දෙයක් උවමනා බව තේරුම් ගත හැකිය. ඒ උවමනා දෙය නම් අතීත භවවලදී පිරූ පාරමිතාවයි. රහත් වන සංඛ්‍යාව මෙසේ බුද්ධ කාලයේදීම අඩු වූයේ පෙරුම්දම් සම්පූර්ණ කරගෙන සිටිය අය ක්‍රමයෙන් රහත් වී අවසන් වීමෙනි. මේ බුදු සසුන දැන් බොහෝ පැරණිය. මේ සසුන ඇති වූ මුල් කාලයේදීම එක් එක් කෙනා බැගින්ද සමූහ වශයෙන්ද රහත් වීමට හේතු සම්පත් ඇත්තෝ රහත්ව නිවන් දුටහ. හේතු සම්පත් ඇති අයගෙන් දැනට ඉතිරි වී ඇතනම් ඇත්තේ ඊතා ටික දෙනෙක්ය. ලෝකේහි නව රහතුන් දුලභ වීමේත් රහත් වන්නවුන් දුලභ වීමේත් හේතුව එයයි. මේ භවයේදී උත්සාහ කළහොත් රහත් වීමට තරම් අතීත පාරමිතාව ඇත්තෝ දැනුදු නැත යයි නොකිය යුතුය. බොහෝ සෙයින් අරහත්වයේ සඳහා වෙර වඩන්නට දුක් ගන්නට සිත් වන්නේ තරමක්වත් අතීත පාරමිතාව ඇති සත්පුරුෂයන්ටය. මේ જાතියේ රහත් වූවත් නොවූවත් රහත් වනු පිණිස වෑයම් කරන පින්වත් වූ දැනුදු නැත්තාහු නොවේති. ඔවුන් අතර මේ જાතියේදීම රහත් වීමට තරම් හේතු සම්පත් ඇත්තෝ වෙසෙත් නම් ඔවුහු ක්‍රමානුකූලව භාවනාවෙහි යෙදෙන්නාහු වෙත්නම් ඒ පින්වත් වූ සියලු කෙලෙසුන් නසා මේ જાතියේදීම රහත්ව නිවන් දක්නාහ. එසේ උත්සාහ කරන පින්වතුන්ට මේ જાතියේදී රහත් වන්නට නොපුළුවන් වූයේද ඒ උත්සාහය නිෂ්ඵල නොවන්නේය. එය පසු ජාතියකදී අරහත්වය ලැබීමේ පාරමිතාව වන්නේය. රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භවයන් ගැන අනාගත බුදුසසුනක් ගැන බලාපොරොත්තු නොවි මේ ජාතියේදීම රහත් වීමේ බලාපොරොත්තුවෙන් උත්සාහ කළ යුතුය. පැලවීමට සෑහෙන තරමට මෝරා ඇති බීජය වුවද ජලය නොලද හොත් නොපැලවී දිරා යන්නාක් මෙන් මේ જાතියේදී උත්සාහ කළහොත් රහත් වීමට සෑහෙන පමණට අතීත පාරමිතාව ඇත්තෝද උත්සාහ නොකිරීම නිසා රහත් නොවේති. වර්තමාන භවයේදී රහත් වීමට උත්සාහ කිරීමට චිත්ත ශක්තියක් නැති අනාගතයේදී රහත් වීමට බලාපොරොත්තු වන පින්වතුන් විසින්ද කවදා හෝ එය සිදු කරගත හැකි වනු සඳහා ඒ බෝධියට නිසි පාරමිතා කුසල් කර යුතුය. එය කළ හැකි වීමට පාරමිතා පිළිබඳ දැනුම ඇති කරගත යුතුය. මේ පොත කියවීමෙන් පාරමිතා ගැන පිරිසිදු දැනීමක් ඇති කරගත හැකිය. පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ
සම්‍යක් සම්බෝධි පාරමිතාව විස්තර කිරීමක් වශයෙනි. සම්‍යක් සම්බෝධි පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයේහි සුලභ නැත. බොහෝ දෙනෙකුන් නිවන් දක්නේද නිවන් දක්නට බලාපොරොත්තු වන්නේද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රය පිළිබඳ වූම පාරමිතාව විස්තර කිරීම වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කළෙමු. මෙය සම්පාදනය කිරීමේදී කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි වන පරිදි කරුණු විස්තර කිරීමටද අපි හැකි පමණ උත්සාහ ගතිමු. අන් පාරමිතා පොත්වල ඇති පාඨකයන්ගේ වෙහෙසට හේතු වන වඩා ප්‍රයෝජනයක් නැති කරුණු මෙයට ඇතුළු නොකෙලෙමු. පොත මහත් කිරීමට නිෂ්ඵල දේ මෙයට ඇතුළු කොටද නැත. අප නිතරම උත්සාහ ගත්තේ පොත හැකිතාක් කුඩා කිරීමටය. මෙහි තනින් තන ඊතා ප්‍රයෝජනවත් ධර්ම විනිශ්චයන් ඇත්තේය. මෛත්‍රී පාරමිතාව කතාවේ දැක්වෙන මෛත්‍රී භාවනා විස්තරය ඉන් එකකි. මෛත්‍රී භාවනාව කරන අය රටේ බොහෝ ඇතත් එය ගැන මනා දැනුමක් ඇති අය උගතුන් අතරද සුලභ නැත. මෛත්‍රිය බුද්ධාගමේ මූලික ධර්මයකි. එබැවින් එය නැවත නැවත කියවා හොඳින් තේරුම් ගන්නා ලෙසත් එය තේරුම් කරගෙන ඵලදායක වන පරිදි මෛත්‍රී භාවනාව තම තමන් විසින් කරන ලෙසත් අන්‍යයන්ටත් එය කියා දී මෛත්‍රී භාවනාව පුරුදු කරවන ලෙසත් මෙය කියවන පින්වතුන්ගෙන් විශේෂයෙන් ඉල්ලමු. පංචශීලය හා ආජීව අෂ්ටමක සීලය පිළිබඳ පසු කාලයේදී මා අවබෝධ කරගත් කරුණු ඇතුළත් ලිපියක්ද මෙම මුද්‍රණයෙහි පළ කළ ඇත. මෙයට ශාසන ස්ථකාමී රේරුකානේ චන්දවිමල මහා ස්ථවීර බුද්ධ වර්ෂ 2485 ව්‍යවහාර වර්ෂ 1949 නොවැම්බර් මාස 18 වන දින පොකුණු විට ශ්‍රී විනයාලංකාරාමේදීය. පංචශීලය හා ආජීව අෂ්ටමක සීලය සීල පාරමිතාව හා සම්බන්ධ කොටසකි. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය යන මේ කරුණු තුන හා බොරු, කේලාම්, පරුස වචන හා කෙලෙස් වැඩිවීමට, පව් ඇතිවීමට, කාලය අපතේ යාමට හේතු වන නිරර්ථක කතා කීම, අධර්මයෙන් ජීවත් වීම යන මේ කරුණු 8 අතීත කාලයේ පටන්ම ලෝකයේ සියලුම ආගම් අදහන, ආගම් නොඅදහන, නුවණැති සෑමදෙනා විසින්ම නොකළ යුතු වැඩ හැටියට, නොමනා වැඩ හැටියට පිළිගත් කරුණු 8කි. ඒවායින් වැළකීම සීලයයි. මේ සීලය නිත්‍ය සීලයක් වශයෙන් සමාදන් වී ආරක්ෂා කිරීම සමුච්ඡේද වශයෙන් ක්ලේශයන් ප්‍රහාණය කර නැති පෘථග්ජනයන්ට ඊතා දුෂ්කරය. පෘථග්ජනයන්ට නිත්‍ය ශීලය වශයෙන් රැකීමට ගන්නා පංචශීලය පිළියෙල කර තිබෙන්නේ ආජීව අෂ්ටමක සීලයෙන් අංග 4ක් පමණක් ගෙනය. අෂ්ටාංග සීල, දස සීල වලට ගෙන ඇත්තේද ආජීව අෂ්ටමක සීලයෙන් අංග 4ක් පමණකි. සාමණේර සීලයටද ගෙන ඇත්තේද ඒ අංග 4ම පමණකි. බොහෝ සිකපද ඇති මහා සීලය උපසම්පදා සීලයයි. එයටද ආජීව අෂ්ටමක සීලයේ සිකපද සියල්ල ගෙන නැත. ආජීව අෂ්ටමක සීලයේ කාය කර්මයේ පිළිබඳ වූ මුල් ශික්ෂාපද 3 ගැන විනයෙහි සිකපද ඇත්තේය. වාක් කර්ම පිළිබඳ වූ ශික්ෂාපද 4න් පළමුවන ශික්ෂාපදයේ සම්බන්ධයෙන් සම්පජාන මුසාවාදේ පාචිත්‍යං යනුවෙන් සිකපදයක් ඇත්තේය. පිසුනා වාචා වේරමණී යන දෙවන සිකපදයේ සම්බන්ධයෙන් විනයෙහි භික්ඛු පේසුඤ්ඤාඤ්ඤේ පාචිත්‍යං යනුවෙන් සිකපදයක් ඇත්තේය. එය පනවා ඇත්තේද සීමා සහිතවය. භික්ෂූන්ට කේලාම් කීමෙන් මේ සිකපදයෙන් පචිති ඇතිවේ.
අනුසම්පන්නයන්ට කේලාම් කීමෙන් පචිති ඇවත නොවේ. පරුසා වාචා වේරමණී යන සිකපදය සම්බන්ධයෙන් විනයෙහි ඕමසවාදේ පාචිත්‍යයන් යන සිකපදය ඇත්තේය. එයද පනවා ඇත්තේ සීමා සහිතවය. ඒ ඇවත වන්නේද භික්ෂුවකට ආක්‍රෝෂ කිරීමෙනි. අනුසම්පන්නයෙකුට ආක්‍රෝෂ කිරීමෙන් පචිති ඇවැත් නොවේ. සම්පප්පලාපේ පාචිත්‍යයන් කියා විනයෙහි සිකපදයක් නැත. උපසම්පදා සීලයටත් සම්පූර්ණයෙන් ඇතුළත් කොට නැති ආජීවාෂ්ටමක සීලය පෘථග්ජන ගිහියෙකුට නිත්‍ය ශීලයක් වශයෙන් රැකීම දුෂ්කරය. බුදුරජාණන් වහන්සේ විසින් ගිහියන්ට නිත්‍ය සීලය වශයෙන් දේශනය කර ඇත්තේ පංචශීලයයි. පංචශීලය දේශනා කර ඇති සූත්‍ර බොහෝ ගණනක් සූත්‍ර පිටකයෙහි දක්නට ලැබේ. ආජීව අෂ්ටමක සීලං යන වචනය පවා පිටකත්‍රයේ කොතනක හෝ සඳහන් වී තිබෙනු නොදක්නා ලදී. අටුවා පොත්වල කීප තැනක ඒ වචනය දක්නා ලැබේ. මහා නාම ශාක්‍යතුමා සෝවාන් පුද්ගලයෙකි. නිතර බුදුන් වහන්සේ ඇසුරු කරන්නෙකි. දිනක් බුදුන් දක්නට ගියා වූ හෙතෙම ස්වාමීනි උපාසකයෙකු වන්නේ කෙසේදැයි විචාල කළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යතෝ කෝ මහා නාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා කෝ මහා නාම උපාසකෝ හෝති යනුවෙන් තෙරුවන් සරණ යාමෙන් උපාසකයෙකු වන්නේ යයි වදාළසේක. ඉක්බිති කෙසේනම් උපාසක තෙමේ සිල්වත් වන්නේ දෙයයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යතෝ කෝ මහා නාම උපාසකෝ පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති එත්තාවතා කෝ මහා නාම උපාසකෝ සීල සම්පන්නෝ හෝති යනුවෙන් පංචශීලයෙන් උපාසකතමේ සිල්වත් වන්නේ යයි වදාළසේක. මේ තැනෙහි ආජීව අෂ්ටමක සීලයක් සඳහන් කර නැත. ඉදින් බුදුන් වහන්සේ මේ සස්නෙහි ගිහියන්ට සමාදන් කරවන නිත්‍ය ශීලය ආජීව අෂ්ටමක සීලය වී නම් මහා නාම ශාක්‍යතුමාට පංචශීලය නොවදාරන්නාහ. ආජීව අෂ්ටමක සීලය මෙසේනම් වදාරන්නාහ. මේ කරුණ සඳහන් වන්නේ සෝතාපට්ටි සංයුක්තයේ මහා නාම සූත්‍රයේය. මේ කරුණ මෙසේම අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේද සඳහන්ව ඇත්තේය. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ජීවකම්බ වනයේහි වැඩවෙසෙන අවස්ථාවක ජීවක වෛද්‍යවරයාද භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය ඇසීය. භාග්‍යවතුන් වහන්සේ මහා නාම ශාක්‍ය හට පිළිතුරු දුන් පරිදි උපාසක සීලය වශයෙන් පංච සීලයම වදාළසේක. ආජීව අෂ්ටමක සීලයක් වදාළේ නැත. මෙයද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වන්නකි. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තාවාස වග්ගයේ සූත්‍රයක අනේපිඩු සිටානන්ටද පංච සීලයම වදාරා ඇත්තේය. අනේපිඩු සිටු 500ක් උපාසකවරුන් සමග බුදුන් දක්නට ගිය අවස්ථාවේදීද තථාගතයන් වහන්සේ පංච සීලය දේශනය කළ බව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සූත්‍රයක දක්වා ඇත්තේය. මෙසේ අංගුත්තර නිකායේ සූත්‍ර බොහෝ ගණනක පංච සීලය දක්වා ඇත්තේය. චත්තමානවක හට මරණ දිනේදී බුදුරජාණන් වහන්සේ පංච සීලය සමාදන් කර වූ බව විමාන වස්තු ප්‍රකරණයෙහි දක්වා ඇත්තේය. භාවනා ක්‍රම විස්තර කර ඇති ග්‍රන්ථ අතුරින් ප්‍රධාන ග්‍රන්ථය බුදුගොස් හිමියන්ගේ විසුද්ධි මාර්ගයයි. එහි ගෘහස්ත සීලය දක්වා ඇත්තේ මෙසේය. උපාසක උපාසිකානං නිච්ච සීලං වශයෙන් පංච සික්ඛාපදානි සති වා උත්සාහේ දස උපෝසත අංග ගවේසේන අට්ඨාති ඉදං ගහට්ට සීලං. එතන්හි ආජීව අෂ්ටමක සීලයක් සඳහන් කර නැත.
දීඝනිකායේ සාමාන්‍ය ඵල සූත්‍ර අටුවාවේද මජ්ක්‍ධිම නිකායේ බයබේරව සූත්‍ර අටුවාවේද උපාසක සීල වශයෙන් දක්වා ඇත්තේද පංච සීලයයි. සෝවාන් පුද්ගලයන්ගේ සීලය සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුත්තේ හා තවත් බොහෝ තැන්වලද සෝතාපට්ටි අංග 4ක් දක්වා ඇත්තේය. එහි 4 වන අංගයේ වශයෙන් දක්වා ඇත්තේ ආර්යකාන්ත සීලයෙන් යුක්ත වන බවය. ඒ ආර්යකාන්ත සීලය කුමක්ද යන බව මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙසේ දක්වා ඇත. අරියකන්තේහි ති අරියාණං කන්තේහි පියේහි මනාපේහි පංචසීලානිහි අරිය ශාවකාණං කන්තානි හොන්ති භවන්තරේපි අවිජ්ජා හි තබ්බෝතෝ. මෙයින් දැක්වෙන්නේ පංචසීලයේ අරියකන්ත සීලය කියාය. මේ අනුව කිය යුත්තේ සෝවාන් පුද්ගලයන්ගේ නිත්‍ය ශීලය පංචසීලය බවය. සීල බලයෙන් බුදුන් වහන්සේ නවතාගත් පූර්ණා නම් 16. මේ මනෝරථ පූරණී නම් අටුවාවේ සප්තක නිපාත වර්ණනාවේ එන කතාවකි. එක් කලක තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වස්වැස පවාරණය කොට අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හා දක්ඛිනාගිරියට චාරිකාවේ යම්හියයි නික්මුණසේක. පසේ නදී කොසල් රජතුමා හා අනේපිඩු මහ සිටුහුද විශාකා මහ උපාසිකාව හා තවත් බොහෝ ජනයාද එක් වී බුදුන් වහන්සේගේ ගමන නවත්වන්නට උත්සාහ කළහ. ඔවුන්ට බුදුන් වහන්සේ නැවැත්විය නොහැකි විය. අනේපිඩු සිටුතුමා තථාගතයන් වහන්සේ නොනැවැත්විය හැකිවීම ගැන සිතමින් ජන ශූන්‍ය ස්ථානයක වාඩි වී සිටියේය. සිටු නිවසේ වැඩ කරන පූර්ණා නම් 16 නොසතුටින් හිඳිනා සිටුතුමා දැක හිමියනි, ඔබතුමා නොසතුටින් හිඳිනාසේ පෙනෙන්නේ කුමක් නිසාදයි කීවාය. එකල්හි සිටුතුමා තථාගතයන් වහන්සේ චාරිකාවෙහි වැඩම කරන්නාහ. උන්වහන්සේ ඉක්මනින් පෙරලා වැඩම කරනසේක්ද නැතද දැයි මම කල්පනා කරමින් හිඳිමි යයි කීය. එකල්හි 16 තථාගතයන් වහන්සේගේ ගමන නැවැත්වුවහොත් මට කුමක් කරන්නහුදැයි කීවාය. තිට එසේ කළ හැකි වුවහොත් තී නිදහස් කරමි සිටුතුමා කීය. 16 වහා ගොස් බුදුන් වහන්සේට වැඳ ස්වාමීනි නවතින සේක්වායයි කීවාය. තථාගතයන් වහන්සේ අප නැවතුනහොත් තී කුමක් කරන්නීහිදැයි වදාළහ. ස්වාමීනි 16ක් වූ මට කිසිවක් නැති බව ඔබ වහන්සේ දන්නාහ. මට කළ හැකි යන් කිසිවක් නම් නැත. ඔබ වහන්සේ නවතින සේක් නම් මම තිසරණ සහිත පංචශීලයෙහි පිහිටා සිල් රකිමි කීවාය. ධර්මගරුක වූ තථාගතයන් වහන්සේ ඇගේ ආරාධනය පිළිගෙන එක් පියවරකුදු ඉදිරියට නොතබා පෙරලා වැඩම කළසේක. පූර්ණාද බුදුන් වැඩමවාදී නිදහස ලබා මෙහෙණි සස්නෙහි පැවිදි වූවාය. පංචශීලයේ තථාගතයන් වහන්සේ උසස් කොට සලකන සීලයක් නොවේ නම් රජුන්ගේ සිටුවරුන්ගේ ආරාධනාව නොපිළිගත් තථාගතයන් වහන්සේ පංචශීලයේ රකිමි යයි පූර්ණා 16ගේ ආරාධනාව නොපිළිගන්නාසේක. බුදුන් වහන්සේ දේශනා කරන සීලය පංචශීලය නොව ආජීවාෂ්ටමක සීලය යයි ඇතමුන් කියන නමුත් බුදුන් වහන්සේ විසින් හෝ සාරිපුත්ත ආදී බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා විසින් හෝ කිසිවෙකුට ආජීවාෂ්ටමක සීලය සමාදන් කර වූ බවක් පිටකත්‍රයේ සඳහන් වී තිබෙනු නොදක්නා ලදී. එසේ ආජීවාෂ්ටමක සීලය සමාදන් වූ පුද්ගලයෙකු ගැනද පිටකත්‍රයේ සඳහන් වී තිබෙනු නොදක්නා ලදී. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් වන්නේ ආජීව අෂ්ටමක සීලයේ බව සැබෑය. එය සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යනුවෙන් කියවෙන්නේ ආජීව අෂ්ටමක සීලයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි යුත්තේ පංචශීල, අෂ්ටාංග සීල, දස සීල, චතුපරිශුද්ධ සීල යන මේ සීලවල පිහිටා විදර්ශනා භාවනාවෙහි යෙදීමෙනි. විදර්ශනා වැඩීමෙහි යෙදෙන කල්හි මිත්‍යා වාචා, මිත්‍යා කම්මංච, මිත්‍යා ආජීවයන්ට හේතු වන ක්ලේශයන් දුරු වීමෙන්
සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ග අංගයෝ වැඩති. ප්‍රථම මාර්ගය වන සෝතාපට්ටි මාර්ගයට පැමිණි තැනැත්තාට අරියකන්තේහි සීලේහි සමන්නාගතෝ හෝති යන හතරවන අංගය ඇතිවන්නේ එහෙයිනි. එය සීල සමාදානයකින් ඇතිවන්නක් නොවේ. ප්‍රාණඝාත ආදියට හේතු වන ක්ලේශයන් දුරු වූ නිසා ඔහුට ඒවා නොකළ හැකි තත්වයක් ඇතිවේ. අරියකන්ත සීලයෙන් යුක්ත වීමයයි කියනුයේ ඒ තත්වයට පැමිණීමයි. පිටකත්‍රයේ කොතනකවත් සඳහන් නොවන, අටුවා ටීකාවල සඳහන් නොවන, පැරණි සිංහල බණ පොත්වල සඳහන් නොවන මේ ආජීව අෂ්ටමක සීලයේ සිකපද 8 කවර කලෙක කවරුන් විසින් පිළියෙල කරන ලද්දැයි එහි ඉතිහාසය නොදනිමු. සිකපද පිළියෙල කර තැනැත්තාට එක් අවුලක් වී ඇති බව නම් පැහැදිලිය. දැනට භාවිත කරන ආජීව අෂ්ටමක සීලයේ සිකපද යොදා ඇති පිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනයටද නොගැලපේ. ආර්ය අෂ්ටාංගික මාර්ග දේශනයේ සීලය දක්වා ඇත්තේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවෝ යන වාග් දුෂ්චරිතයෙන් වැළකීම මුල් කොටය. කාය දුෂ්චරිතයෙන් වැළකීම දෙවනි තැනට ය. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ග දේශනාව අනුව ආජීව අෂ්ටමක සීලයේ සිකපද පිළියෙල කරනවා නම් මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පප්පලාපා වේරමණී, පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, මිච්ඡා ආජීවා වේරමණී යන පිළිවෙලටය. පානාතිපාතා වේරමණී යන මුලට ගෙන තිබෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව නොව පංචශීලයේ අනුව යාමෙනි. ආජීව අෂ්ටමක සීලය සමාදන් වීම අපේ පොත්වලටද ඇතුළත් වී තිබේ. එසේ වී තිබෙන්නේ බාල කාලයේ අප ඇසුරු කළ තෙරුන් වහන්සේලාගේ ඉගැන්වීම අපත් අවිචාරයෙන් පිළිගෙන සිටි බැවිනි. අපේ පොත් නැවත නැවත මුද්‍රණය කරවීමේදී ඒ සීලය ඒවායින් ඉවත් කිරීමට උපදෙස් දී ඇත. පාරමිතා ප්‍රකරණය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සකල සත්ව සමූහයා කෙරෙහි පතල මහා කරුණාවෙන් සංසාර සාගරයට බැස චතුරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අති දීර්ඝ කාලය මුළුල්ලෙහි දාන ආදී සමතිස් පෙරුම් දම් පුරා සම්‍යක් සම්බෝධි අධිගමයෙන් ලෝකාග්‍ර වූ සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැනවදාලා වූ ශ්‍රී සිද්ධාර්ථ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේගේ ධර්මය පිළිගන්නා වූ සත්පුරුෂයන් විසින් ඒ ධර්මයටම අනුව පිළිපැදීමෙන් බලාපොරොත්තු වන උසස්ම දෙය නම් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ බුද්ධ ආදී මහෝත්තමයන් විසින් පසසනා ලද අමෘත මහා නිර්වාණයට පැමිණීමය. තුන්තරා බෝධිය කියවෙන තැනෙහි ගැනෙන බෝධි යන වචනයෙන් කියවනුයේ ලෝකෝත්තර වූ ආර්ය මාර්ගය හා සර්වඥතා ඥානයයි. බෝධි යනුවෙන් කියවෙන ලෝකෝත්තර මාර්ගය සම්‍යක් සම්බෝධිය, ප්‍රත්‍යේක සම්බෝධිය, ශ්‍රාවක බෝධිය යයි තෙවදෑරුම් වෙයි. එයින් ලෞතුරා බුදුවරයන් වහන්සේලා ලබන සර්වඥතා ඥාන ආදී සකල බුද්ධ බලයනට කාරණය වන අරහත් මාර්ගය සම්‍යක් සම්බෝධිය නමි. මහා බෝධි යනුද එයට තවත් නමකි. පසේ බුදුවරයන්ගේ අරහත් මාර්ගය ප්‍රත්‍යේක සම්බෝධි නමි. බුද්ධ ශ්‍රාවකයන්ගේ අරහත් මාර්ගය ශ්‍රාවක බෝධි නමි. තුන්තරා බෝධියෙන් යම් කිසිවක් පතා පින් කරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ව නම් වෙති. බෝධිත්‍රයගේ වශයෙන්
බෝධිසත්වයෝ තිදෙනකි. සම්‍යක් සම්බෝධිය පිණිස පින් කරන තැනැත්තෝ මහා බෝධිසත්ව නම් වේ. ඒ මහා බෝධිසත්වයනට මහා සත්වයෝ යයිද කියනු ලැබේ. ප්‍රත්‍යේක සම්බෝධිය පිණිස පින් කරන තැනැත්තා ප්‍රත්‍යේක බෝධිසත්ව නම් වේ. ශ්‍රාවක බෝධිය සඳහා පින් කරන තැනැත්තා ශ්‍රාවක බෝධිසත්ව නම් වෙයි. පාරමී බෝධිත්‍රය අතුරෙන් යම් කිසිවක් හෝ සංසාරයේ පරතර වූ නිවන හෝ පතා කරන්නා වූ කුසලයෝ පාරමී නම් වෙති. පාරමිතා යනුද ඒවාට නමකි. පාරමී නම් වූ කුසලයෝ ඒ බෝධීන් කරාද නිවන කරාද යාමට වාහනයක් බඳුවන බැවින් යාන නම් වෙති. ලෞතුරා බුදු බව සඳහා පුරණ පාරමිතාව මහා බෝධි යාන නම් වේ. මහායාන යනුද එයට නමකි. පසේ බුදු බව පතා පුරණ පාරමිතාව ප්‍රත්‍යේක බෝධියාන නම් වේ. ශ්‍රාවක බෝධිය සඳහා පුරණ පාරමිතාව ශ්‍රාවක බෝධි යාන නම් වෙයි. පාර යනු ගංගා සමුද්‍ර ආදියේ පරතරට එනම් එගොඩ ඉවුරට නමකි. නිර්වාණය සංසාරයාගේ පරතරය. එබැවින් එයටද පාර යන නාමය ව්‍යවහාර කරනු ලැබේ. සංසාර සාගරයේ පරතර බැවින් පාර නම් වූ නිවනට පමුණුවන ධර්මයෝය යන අර්ථයෙන් නිවන් පතා හෝ බෝධිය පතා හෝ කරන කුසලයෝ පාරමී නම් වෙති. තවද පරම යනු උත්තම යන අර්ථය දෙන වචනයකි. දාන සීල ආදී ගුණ විශේෂයන් නිසා බෝසත්හු අන්‍යයන්ට වඩා උත්තම බැවින් පරම නම් වෙති. පරම නම් වූ බෝසතුන්ගේ ක්‍රියාවෝය යන අර්ථයෙන්ද නිවන් පිණිස හා බෝධිය පිණිස කරන්නා වූ කුසලයෝ පාරමී නම් වෙති. තවත් නොඑක් ආකාරවලින් චර්යා පිටක අර්ථකථා ආදීෙහි පාරමී ශබ්දය වර්ණනා කර තිබේ. ඒ සියල්ලෙන්ම දැක්වෙන්නේ සම්බෝධිය හා නිවන පතා කරන කුසලයෝමය. ලෝකයේ බොහෝ දෙනෙකුන් පින් කරනුයේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයන්හි ඇති සැප සම්පත් පිණිසය. භවභෝග සම්පත් පතා කරන ඒ තෘෂ්ණා නිශ්චිත කුසලයෝ භවභෝග සම්පත් ලබා දීමටම මිස සත්වයා සම්බෝධියට හා නිවනට පැමිණවීමට සමත් නොවෙති. නිවනට පැමිණවීමේ සමත් බව නැති සසර දික් කරන්නා වූ ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නොවැටෙති. ඇතැම්හු කීර්තියට ප්‍රශංසාවටද ආශාවෙන්ද පින් කරති. එසේ කරන කුසලය නිවනට තබා භවභෝග සම්පත් මැනවින් ලබා දීමටද සමත් නොවේ. තෘෂ්ණා නිශ්චිත වූ එබඳු කුසලයෝද පාරමීහු නොවෙති. ඇතැම්හු තමන්ගේ උසස් බව, සමත් බව, ගුණවත් බව, පොහොසත් බව ලොවට හෙළිකිරීමේ අටියෙන් පින් කරති. ඇතැම්හු පින් කිරීම වශයෙන් අනුන් යටපත් කිරීමේ අදිෂ්ඨානයෙන් අනුන් දුන්නාට වඩා මහත් කොට දන් දෙති. අනුන් සිල් රකින්නවාට වඩා උග්‍ර කොට සිල් රකිති. අනුන් කළ පින්කම් වලට වඩා මහත් කොට පින්කම් කරති. අනුන් කර වූ වෙහෙර විහාර වලට වඩා මහත් වූ වෙහෙර විහාර කරවති. මාන නිශ්චිත වූ එබඳු පින්ද පාරමීහු නොවෙති. එබඳු පින්කම් වලද නිවන් ලැබීමේ තබා භවභෝග සම්පත් ලැබීමේ ශක්තියද හීනය. ඇතැම්හු විදර්ශනා මාර්ගඵලයන් ගැන සැලකීමක් නොකොට මේ දානයම
මේ සීලයම මේ තපසම සත්වයාගේ විසුද්ධියට හේතුවය. විසුද්ධියට මෙය හැර අන් හේතුවක් අන් කල යුත්තක් නැත යැයි වරදවාගෙන දාන ආදියෙන්ම විසුද්ධියට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පින් කරති. දෘෂ්ටිය නිශ්‍රය කොට ඇති ඒ කුසලයෝද පාරමී සංඛ්‍යාවට නොපැමිණෙති. එබඳු දෘෂ්ටි නිශ්‍රිත කුසලයන් බොහෝ සෙයින් කරන්නේ අබෞද්ධයන් විසිනි. ආගම හොඳින් නොදැන අදුරේ අතගෑමක්සේ ආගම අදහන ඇතැම් බෞද්ධයෝද එබඳු දෘෂ්ටි නිශ්‍රිත කුසලයන් කෙරෙති. මෙකල පින් කරන බොහෝ දෙනා සිරිතක් වශයෙන්ම භවභෝග සම්පත්තිය නිවන යන දෙකම පතයි. දෙපැත්තම පතා කරන ඒ කුසලයෝ පාරමී සංඛ්‍යාවට යෙදෙද්ද නොයෙදෙද්ද යන බව සැලකිය යුත්තකි. භවභෝග සම්පත් පැතුවේද අවසානයට බෝධිය හා නිවන පතන බැවින් ඒවා පාරමී නොවෙති නොකිය හැකිය. එහෙත් ඒවා භවභෝග සම්පත් පිළිබඳ වූ තෘෂ්ණාවෙන් දූෂිත බැවින් ඉක්මනින්ම බෝධිය කරා එනම් නිවන කරා පැමිණවීමට සමත් කුසලයෝ නොවෙති. ඒ බව පෙර බරණැස් නුවර පසේ බුදු කෙනෙකුන්ට උක් පැණි දන් දුන් සහෝදරයන් දෙදෙනාගේ කතාවෙන් තේරුම් ගත යුතුය. එය මෙසේය. පෙර මේ කල්පයෙන් 91 වන කල්පයෙහි බරණැස් නුවර විසූ සහෝදරයෝ දෙදෙනෙක් උක් කෙතක් වැවූහ. ඔවුන් වැවූ උක් වර්ගය පැණි ගැනීමට මිරිකිය නැති වූ කැපූ තැනින් පැණි සියල්ල ගලා බස්නා වූ උසස් වර්ගයකි. ඒ වර්ගයේ උක් වර්තමාන ලෝකයේ ඇති බව අසන්නට නැත. ඔවුන් දෙදෙනාගෙන් බාල සහෝදරයා දිනක් උක් කෙත බලන්නට ගොස් හැරි එනුයේ තමාගේ ප්‍රයෝජනයට එකක් ගැනීමට හා වැඩිමහලු සහෝදරයාට එකක් දීමටද සිතා උක් දඬු දෙකක්ද කපාගෙන ආවේය. ඔහුට අතරමඟදී පසේ බුදුවරයන් වහන්සේ නමක් හමු විය. ඔහු පසේ බුදුන්ට පැහැදී උතුරු සළුව එලා එහි උන්වහන්සේ වැඩ හිඳුවා තමා පිණිස ගෙනා උක් දඬුවගෙන පැණි ගලා නොයනු පිණිස එය වසා බැඳ තිබූ රෙදි කඩ ඉවත් කොට එහි පැණි පසේ බුදුන් වහන්සේගේ පාත්‍රයට එළවීය. උක් පැණියෙන් පාත්‍රය පිරී ගියේය. පසේ බුදුන් වහන්සේ එය වැළඳූ කලෙහි වඩාත් පහන් වූ සිත් ඇති පුරුෂුතෙමේ වැඩිමහල් සහෝදරයා මුදල් ගන්නේ නම් මුදල් හෝ පින් ගන්නේ නම් පින් හෝ ඔහුට දෙමි යයි සිතා දෙවන උක් දඬුවේ පැණිද පසේ බුදුන් වහන්සේටම පුදා පසඟ පිහිටුවා වැඳ ස්වාමීනි මා විසින් යම් අග්‍ර රසයක් නුඹ වහන්සේට පුදන ලදද ඒ පිනෙන් දිව්‍ය මනුස්ස ලෝකයන්හි සම්පත් වළඳා අවසානයේදී නුඹ වහන්සේ පැමිණි ධර්මයටද පැමිණෙම්වා යයි ප්‍රාර්ථනා කළේය. ඔහු ගෙට ගිය කල්හි වැඩිමහලු සහෝදරයා කොහි ගියෙහිදැයි විචාලේය. හේ උක් කෙත බලන්නට ගිය බව හා උක් දඬු දෙකක් ගෙන ආ සැටිත් ඒවා පසේ බුදුන් වහන්සේට පිදූ සැටිත් කියා ඔබගේ උක් ගසට මිල ගන්නෙහිද පින් ගන්නෙහිදැයි ඇසීය. වැඩිමහලු සහෝදරයා පසේ බුදුන් වහන්සේ කළ කී දේ විචාර ඔහුගේ උක් ගසේ පැණි පසේ බුදුන් වහන්සේ විසින් අහසින් ගන්ධමාදන පර්වතයට ගෙන ගොස් 500ක් පසේ බුදුවරයන් වහන්සේට දුන් සැටි කී කලෙහි මහත් සතුටට පැමිණි හෙතෙමේ මිලයක් නොඉල්ලා නොයෙක් දේ නොපතා තමාගේ මේ උග්ගස් පැණි දුන් පිනෙන් තමාටද
ඒ පසේ බුදුන් වහන්සේ විසින් දක්නා ලද ධර්මය අවබෝධ කරගන්නට දක්නට ලැබේවායයි කෙලින්ම නිවන ප්‍රාර්ථනය කළේය. මේ උක්පැණි දන් දුන් සහෝදරයෝ දෙදෙන ආයු ඇතිතාක් සිට මරණින් මතු දෙව්ලොව ඉපිද බොහෝ කලක් දෙවි සැප වළඳා විපස්සී බුදුන් වහන්සේගේ කාලයේදී දෙව්ලොවින් චුතව බන්දුමති නගරයේ එක් කුලගයක වැඩිමහල්වද බාලයා බාලවද උපන්හ. ඔවුන් දෙදෙනාගෙන් වැඩිමහල්ලා සේන නම් විය. බාලයා අපරාජිත නම් විය. ඔවුන් වැඩිවිය පැමිණ වෙසෙන කලෙහි වැඩිමහලු සහෝදරයා බුදුන් වහන්සේ වෙත දහම් අසන්නට යන්නවුන් හා විහාරයට ගොස් දහම් අසා සසර කලකිරී බුදු සසුනේහි පැවිදිව නොබෝ කලකින්ම විදසුන් වඩා සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණියේය. උක්පැණි දන් දුන් කුසලයේ මූලිකයා වූ බාල සහෝදරයා බොහෝ බණ අසාද වස්තුකාම ක්ලේශකාමයන් දුරු කරන්නට නොසමත් වීමෙන් ඒ බුදු සසුනේහිදී නිවන් දකින්නට නොසමත් විය. ඒ බුදු සසුනේහිද බොහෝ පින්කොට නැවතද දෙව්ලොව උපන්හ. විපස්සී බුදුන් වහන්සේගේ කාලයෙන් කල්ප 60කට පසු මේ කල්පයේ 31 වෙනි කපෙහි සිකි වෙස්සබූ යන බුදුවරයෝ දෙනමක් ලොව පහළ වූහ. අපරාජිත ඒ බුදුවරයන්ගේ සසුන්වලදීද නිවන් දක්නට නොසමත් විය. ඉන්පසු මේ කල්පයෙහි කකුසඳ කෝණාගම කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලා ලොව පහළ වූහ. උන්වහන්සේලාගේ සසුන්වලදීද හේ නිවන් නොලැබුවේය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සස්නද ඉක්ම අප බුදුන් වහන්සේ ලොව පහළ වූ පසු උන්වහන්සේගේ කාලයෙහි ජෝතිය නම් සිටුවරයෙක් වී උපන් අපරාජිත බුදු සසුනේහි පැවිදිව තමා හා එකට පින්කොට නිවන් පමණක් පැතූ සහෝදරයා නිවන් දැක කල්ප 90කින් පසුව බුදුවරයන් වහන්සේලාගේ සසුන් 5ක් ඉක්ම ගියාටද පසු නිවන් දුටුවේය. භවභෝග සම්පද්ද සමග නිවන් පතන්නා වූ තැනැත්තාට සසර දික්වන සැටි ලෙහෙසියෙන් නිවන් නොලැබෙන හැටි මේ කතාවෙන් තේරුම් ගත යුතුය. මෙය දීර්ඝ කතා වස්තුවකි. එය විස්තර වශයෙන් දනු කැමැතියන් විසින් දම්පියා අටුවාවෙන් බලාගත යුතුය. භවභෝග සම්පත් සහිතව නිවන් පතන්නාගේ කුසලය තෘෂ්ණාව නිසා දුබල වන බැවින් එබඳු පින් කළ තැනැත්තාහට බුදු සසුනක් හමු වූ විටක දහම් හඬ ඇසුනේද කාමයන් හැරදැමීමට තරම් ශක්තියක් නොලැබේ. ඔවුනට නිවන් ලැබීමට කල්ගත වන්නේ එහෙයිනි. භවභෝග සම්පත් නොපැතුයේද බෝධිය හෝ නිවන පමණක් හෝ පතා පින් කරන්නාහට අඩුවක් නැතිව භවභෝග සම්පත් ලැබෙන්නේය. හේ ලැබෙන භවභෝග සම්පත් වල ඒවා පැතූ තැනැත්තන් පමණට නොඇලෙන්නේය. දීමට හා සම්පත් හැරදැමීමට හේ සමත් වන්නේය. එබැවින් හේ දන් දීමෙන් උසස් ලෙස භවභෝග සම්පත්ද ලබන්නේය. සුදුසු අවස්ථාව දුටු විට ඒවා හැර පැවිදි වන්නටද සමත් වන්නේය. එබැවින් හේ ඉක්මනින් නිවන් දකින්නේය. මෙකල බොහෝ දෙනා පිනක් කළ කලෙහි බොහෝ භවභෝග සම්පත් පතා අවසානයේදී මෙතේ බුදුන් දැක නිවන් දක්නටද පතති. පින්කොට පතන හැම දෙයක්ම එසේ සිදුවේ යන වැරදි හැඟීමක්ද බොහෝ දෙනාට තිබේ. පින්කොට පතන දේවල් සිදුවන්නේ පතන දේ සිදුවීමට තරම් බලයක් ඇති වූහොත් පමණකි. බර කරත්තයක් මෝටරියක් යන වේගයෙන් ගමන් කරවිය නොහැන්නාක් මෙන්
දුබල පිනක් කොට මහත් දෙයක් පතා නොලැබිය හැකිය. එබැවින් පැතූ පමණින්ම මෙතේ බුදුන් දැක නිවන් දැකීම සිදු නොවන දෙයක් බව දත යුතුය. පිනක් කොට මෙතේ බුදුන් දැක නිවන් දක්නට පැතූ කල්හි ඒ පිනෙහි එබඳු ශක්තියක් නැතිකමින් හෝ යම් කිසි අන්තරායකින් හෝ එය සිදු නොවුවහොත් එයින් ඒ පිනේ බලයද කෙලවර වී එය මතු හෝ නිවන් දැකීමටද හේතු නොවී අහෝසි වී යන්නට ඉඩ තිබෙයි. එබැවින් මෙතේ බුදුන්ගේ සස්නෙන් නිවන් දක්නට පැතීමට වඩා අනියමින් නිවන් පැතීම යහපත් බව කිය යුතුය. වර්තමාන ජනයා අතර මේ බුදු සස්නෙහිම නිවන් දැකීමට හේතු සම්පත් ඇති අයද නැතය යයි නොකිය හැකිය. සමහර විට බොහෝ ඇතිවිය හැකිය. මෙතේ බුදුන් වහන්සේ ගැනම බලාපොරොත්තු වීම මේ සස්නෙහිම නිවන් දැකීමට හේතු සම්පත් තිබේ නම් එයින් ප්‍රයෝජන නොලැබී යාමටද කරුණකි. නිවන් දැකීමට හේතු සම්පත් ඇතද එය සිදු කර ගැනීමට උත්සාහ නොකරන ඒ ගැන බලාපොරොත්තු හැර සිටින තැනැත්තා කරා පින් බලයට ඉබේ නිවන පැමිණෙන්නේ නොවේ. එය ලැබීමට උත්සාහ කළ යුතුය. චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පිරු අප මහ බෝසතාණන් වහන්සේට පවා නිවන් දැකීමට 6 වසක් දුක් ගන්නට සිදු විය. අන්‍යයන් ගැන කියනුම කිම? උත්සාහයක් නැතිව බලාපොරොත්තුවක් නැතිව සිටින තැනැත්තාගේ හේතු සම්පත්තිය මහදන සිටු පුත්‍රයාගේ හේතු සම්පත්තිය මෙන් නිෂ්ඵල වන්නේය. දිනක් සිඟා කෑමෙන් ජීවත්වන මහදන සිටු පුත්‍රයා දැක බුදුන් වහන්සේ ආනන්ද ස්තවීරයන් වහන්සේට මෙසේ වදාළසේක. ආනන්දය මොහුට ප්‍රථම වයසේදී තමාගේ ධනය නැති කර නොගෙන ඒවා කර්මාන්තයන්හි යොදන ලදුවේ නම් මේ නුවර අග්‍ර සිටුවරයා වන්නේ තිබුණේය. පැවිදි වී නම් රහත්ව නිවන් දකින්නට තිබුණේය. මොහුගේ භාර්යාවටද අනාගාමී ඵලයට පැමිණෙන්නට තිබින. මධ්‍යම වයසේදී මොහුගේ ධනය කර්මාන්තයෙහි යෙදවී නම් මොහුට මේ නුවර දෙවන සිටුවන්නට තිබුණේය. පැවිදි වී නම් අනාගාමී වන්නට තිබුණේය. මොහුගේ භාර්යාවටද සකදාගාමී ඵලයට පැමිණෙන්නට තිබින. ධනය නොනසා පශ්චිම වයසේදී ඒවා කර්මාන්තයන්හි යොදන ලදුවේ නම් මොහුට මේ නුවර තුන්වන සිටුවරයා වන්නට තිබින. පැවිදි වී නම් සකදාගාමී ඵලයට පැමිණෙන්නට තිබින. මොහුගේ භාර්යාවටද සෝවාන් ඵලයට පැමිණෙන්නට තිබින. දැන් මොහු දෙපක්ෂයෙන්ම පිරිහි තැවෙන්නේය. මේ මහාදන සිටු පුත්‍රයාගේ හේතු සම්පත්තියෙන් ඔහුට පලක් නොලැබුණාක් මෙන්ම මේ සස්නේ නිවන් දැකීමට හේතු සම්පත් ඇතියෙකු මෙතේ බුදුන්ගේ සස්නෙහිදී නිවන් දක්නට පතපතා සිටියහොත් ඒ හේතු සම්පත්තියෙන් ඔහුට පලක් නොවන්නේය. සමහර විට ඔහුට මෙතේ බුදුන්ගේ සස්නෙහිදීද තවත් බුදුරෙකුගේ කාලයේදී නිවන් පතන්නට සිත් වන්නටද බැරි නැත. එසේ ඉදිරියට උපදනා බුදුවරුන් පතපතා කල්යවන්නා හට කවදා නිවන් දැකිය හැකි වේදැයි නොකිය හැකිය. අප ලබා සිටින මේ බුදු සස්න නිවන් නොලැබිය හැකි හිස් එකක් නොවේ. මේ සස්නෙහි නිවන් ලැබිය හැකි කාලය තවත් බොහෝ ඉදිරියට තිබෙයි. පුබ්බ යෝගාවචර සූත්‍රය නිවන් දකිනු කැමතියන් විසින් විශේෂයෙන් සැලකිය යුතු සූත්‍ර ධර්මයකි. එය මෙසේය. පංචමේ ආනන්ද ආනිසංසා පුබ්බ යෝගාවචරේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාදේති නෝ චේ දිත්තේව ධම්මේ පටිගච්ඡේව අඤ්ඤං ආරාදේති
අත මරණ කාලේ අඤ්ඤං ආරාදේති අත දේව පුත්තෝ සමනෝ අඤ්ඤං ආරාදේති අත බුද්ධානං සම්මුඛී භාවේ කිප්පා විඤ්ඤෝ හෝති අත පංචමේ කාලේ පච්චේක බුද්ධෝ හෝති. ආනන්දය పూర్ව යෝගාවචරයා හට එනම් පෙර භාවනා කළ තැනැත්තා හට මේ අනුසස් පහ ඇත්තේය. වර්තමාන භවයේදී කලින්ම රහත් වන්නේය. වර්තමාන ජාතියේදී කලින් රහත් නොවී නම් මරණාසන්න කාලයේදී රහත් වෙයි. එසේ නොවී නම් දේවපුත්‍රයෙකු වී රහත් වෙයි. එසේද නොවී නම් බුදුවරයන් හමුවේදී වහා රහත් වෙයි. එසේද නොවී නම් පසු කාලයේදී පසේ බුදු වෙයි. මේ పూర్ව යෝගාවචර සූත්‍රයේ තේරුමයි. పూర్ව යෝගාවචරයනට වර්තමාන ජාතියෙහිදීම රහත් විය හැකි බව හා නොහැකි බව වී නම් දෙවන ජාතියේ දෙවියෙකු වී රහත් විය හැකි බවද పూర్ව යෝගාවචර සූත්‍රයෙන් ප්‍රකාශ වේ. එබැවින් බෝධියට නිවනට පැමිණෙනු කැමැතියන් විසින් වර්තමාන ජාතියේම එයට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කිරීම මැනවි. නොහැකි වුවහොත් දෙවන ජාතියේ දෙව්ලොවදී බෝධියට එනම් නිවනට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ක්‍රියා කරනු මැනවි. මේ කාලයේ හැටියට දෙව්ලොව මිනිස් ලොවට වඩා නිවන් දැකීමට පහසු තැන බව කිය යුතුය. බුදුන් වහන්සේ පිරිනවී දැනට අවුරුදු 2500කට සමීප කාලයක් ඉක්ුත් වී තිබෙයි. අප අතර බුදුන් දුටු කෙනෙක් නැත. බුදුන් වහන්සේගෙන් දහම් ඇසූ කෙනෙක්ද නැත. අපට තිබෙන්නේ බුදුන් වහන්සේ ගැන පරම්පරා බොහෝ ගණනක් අතින් අතට ආරංචියකි. අපට ඇත්තේ පරම්පරා ගණනක් අතින් අතට ධර්මයකි. මගඵල ලැබීමට උපදෙස් ලබා ගැනීම සඳහා ඒවාට පැමිණ සිටින කෙනෙක් සොයා ගන්නටද අපට නැත. දෙව්ලොව දෙවියන්ගේ ආයුෂය දීර්ඝ බැවින් එදා බුදුන් දුටු උන්වහන්සේගෙන් බණ ඇසූ දෙවියෝ අදත් දෙව්ලොව බොහෝ ඇත. දහම් අසා මගඵල ලබා සිටින දෙව්වරුද දෙවියන් අතර බොහෝ ඇත. බුදුන් වහන්සේගෙන් දහම් ඇසුවා වූද දහම් අසා මගඵල ලැබුවා වූද තැනැත්තන්ගෙන් වැඩි පිරිස දිව්‍ය බ්‍රහ්මයෝය. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව අසා 18 කෝටියක් සත්වයන් නිවන් දුටු බව කියා තිබේ. එදා බණ ඇසූ පිරිසෙහි මිනිසයන් සිටියේ 5 දෙනෙක් පමණි. සෙස්සෝ දිව්‍ය බ්‍රහ්මයෝය. එදා මිනිසයන්ගෙන් සෝවාන් මගට පැමිණ නිවන් දුටියේ එක් අයෙක් පමණි. තවත් බොහෝ ධර්ම සමාගමයන්හි නිවන් දුටු කෝටි ගණනක් සත්වයන්ගෙන් වැඩි දෙනා දිව්‍ය බ්‍රහ්මයෝමය. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් වැඩි දෙනා අදත් එහි ජීවත් වන්නාහ. එබැවින් දෙව්ලොවේ උපන් තැනැත්තාට බුදුන් වහන්සේගෙන් දහම් ඇසූවන්ගෙන්ම ඒ දහම් ඇසිය හැකිය. මගඵල නිවන් දැක සිටින්නන්ගෙන්ම ඒ ගැන උපදෙස් ලැබිය හැකිය. බුදුන් වහන්සේගෙන්ම දහම් ඇසූවන් අතර පවත්නා ධර්මය බොහෝ ගණනක් පරම්පරා අතින් අතට අවුත් අප අතර තිබෙන ධර්මයට වඩා සුද්ධ බව, උසස් බව අවිවාදයෙන් පිළිගත යුතුය. මාර්ග ඵලවලට පැමිණ සිටින්නෙකු දෙසන ධර්මය පෘථග්ජනයෙකු දෙසන ධර්මයට වඩා සුද්ධ බවද එසේම පිළිගත යුතුය. නිවන් දකිනු සඳහා ඔවුන්ගෙන් ලබා ගන්නා උපදෙස්ද පෘථග්ජනයෙකුගෙන් ලබා ගන්නා උපදෙස් වලට වඩා යහපත්ය. කරුණ මෙසේ හේයින් මෙකල මගඵල ලබා නිවන් දක්නට හොඳම ස්ථානය, පහසු ස්ථානය දිව්‍ය ලෝකයේ බව කිය යුතුය. දැනට බුදුසසුනක් ලබා සිටින්නවුන් විසින් තමන් ලබා තිබෙන බුදුසසුනේහිම නිවන් දැකීමට ඇති ඉඩකඩ ගැන නොසොයා ඊතා දීර්ඝ කාලයකින් ඇතිවන අන්බුදුවරයන්ගේ සසුන් ගැන සෙවීම අතට පද්දය හැර දැමීමකි. එය වැස්සට ගසින් ගසට යාම වැනි ක්‍රියාවකි. කුසලය පාරමිතා සංඛ්‍යාවට පැමිණෙන්නේද
නොපමිනෙන්නේද ප්‍රාර්ථනයේ හැටියටය. එබැවින් පින් කරනුවන් විසින් කරනු ලබන ප්‍රාර්ථනය සැලකිය යුතු කරුණකි. සිදු නොවිය හැකි තරමේ පැතුම් පැතීමද පිනෙන් ලැබිය හැකි ඵලය ලබා ගැනීමට බාධාවක් විය හැකිය. නොමනා පැතුම් පැතීමද නිවන් ලැබීමට බාධාවකි. සමහර විට නොමනා පැතුම් පැතීමෙන් නොඑක් විපත්ද විය හැකිය. ස්වර්ණ තිලකා මල් පුදා නොමනා පැතුමක් පතා පුරුෂයන් උමතු කරවන රූප ස්වභාවයක් ලබාගත් නිසා රජවරු බොහෝ දෙනෙකුට හා උසස් ආචාර්යවරයෙකුටද ඇයටද මැරෙන්නට සිදුවිය. එබැවින් පින්කොට පැතීමක් කරතහොත් නුවණින් සලකා යහපත් පැතීමක්ම කළ යුතුය. පින් කළ තැනැත්තාට නොපැතුවේද භවභෝග සම්පatti ලැබෙයි. නොපැතුවහොත් ඒවා නොලැබෙති යන්නට බියවන්නට කරුණක් නැත. සාමාන්‍ය කුසලයන්ගෙන් නොපැතුවහොත් නිවන් නොලැබේ. පැතුයේද කෙලින්ම නිවන් ලබා දීමට ශක්තියක් දාන ආදී කුසලයන්ට නැත. ප්‍රාර්ථනය කළ තැනැත්තාහට ඒ කුසලයෝ නිවන් ලැබීමට උපකාර වෙති. භවභෝග සම්පත් ගෙන දීමේ ශක්තිය කුසලයට ස්වභාවයෙන්ම ඇත්තේය. එබැවින් එය නොපැතුයේද භවභෝග සම්පත් ලබා දෙන්නේය. භවභෝග සම්පත් පැතීමෙන් සිදුවන්නේ කුසලයේ නිවන් ලැබීමට උපනිශ්‍රය වීමේ ශක්තිය හීනවීම පමණකි. එබැවින් පිනක් කළ කල්හි නිවන හෝ බෝධිය පමණක් පැතීම කළ යුතුය. බෝධියට පැමිණහොත් නිවනට පැමිණීමද වෙයි. බුදු බව හෝ පසේ බුදු බව හෝ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරක් හෝ නොපතන්නේ නම් කාල නියමයක් නැතිව වහවහා නිවනට පැමිණෙම්වා යයි පැතීම යහපත්ය. භවභෝග සම්පත් නොපතාම බැරි අයට ඒවා පතනවා නම් නිවන් මඟ නොවැසෙන ලෙස පැතීමට ගුරුකම් ගැනීමට පෞරාණිකයෙකු විසින් රචනා කර තිබෙනා ප්‍රාර්ථනා ගාථා දෙකක් දෙහි දක්වනු ලැබේ. 1. පුඤ්ඤානේන සෝහං නිපුන මතිසතෝ සම්පරායේච තිත්තෝ දක්ඛෝ දිට්ඨංජු පුඤ්ඤෝ අවිකල විරියෝ භෝගාවා සංවිහාගී නික්ඛෝ සුරෝදි තත්තෝ සපරහිත චාරෝ දීඝජීවි ආරෝගෝ දඤ්ඤෝ වන්නෝ යසස්සී විපුල බලදරෝ කිත්තිමා කත්‍යන්තු පේතෝ. මේ කුසල බලයෙන් මම මතු භවයේදී තියුණු නුවණ ඇත්තේද සිහි ඇත්තේද කාමයන්හි තෘප්ති ඇත්තේද ක්‍රියාවෙහි දක්ෂයෙක්ද දෘෂ්ටිය ඍජු කළ හැකි නුවණ ඇත්තේද වීරිය ඇත්තේද වස්තු ඇත්තේද දෙන ස්වභාවය ඇත්තේද තියුණු වූයේද ශූර වූයේද ස්ථීර සිත් ඇත්තේද ආත්මාර්ථ පරාර්ථ සිදු කරන්නේද දීර්ඝ කාලයක් ජීවත් වන්නේද රෝග නැත්තේද වාසනා ඇත්තේද මනා වර්ණ ඇත්තේද පිරිවර ඇත්තේද මහත් වූ කාය බල ඇත්තේද කීර්ති ඇත්තේද ඉවසීමෙන් යුක්ත වන්නේද වෙම්වා. සද්දෝ දාතා උංගු පේතෝ පරමසිරි දරෝ භෝගවා සංවිභාගී ලජ්ජී කල්යාණ මිත්තෝ අභිරත කුසලෝ පංචසීලාදි රක්ඛෝ අප්පිච්චෝ අප්පකෝදෝ අති උජු හදයෝ ඉද්දිමා අප්පමෙය්යා පාසංසෝ පේමවාචෝ සුජන ගුණවිදු. මම මේ ආත්ම භාවයේදීම ශ්‍රද්ධා ඇත්තේද දෙන ඇත්තෙකුගේ අංගවලින් යුක්ත වූයේද උතුම් සිරියා දරන්නේද කාමයන්හි නොඇලුනේද පාපයට ලැජ්ජා ඇත්තේද කල්යාණ මිත්‍රයන් ඇත්තේද කුසලේහි ඇලුම් ඇත්තේද
පංචශීල ආදිය රක්නේද, ලෝභ නැත්තේද, ක්‍රෝධ නැත්තේද, ඊතා ඍජු සිත් ඇත්තේද, ඊර්ධි ඇත්තේද, ප්‍රමාණ කළ නොහැකි ගුණ ඇත්තේද, ලෝකයා විසින් පසසනු ලබන්නේද, පෙම්වත් කතා ඇත්තේද, සත්පුරුෂයන්ගේ ගුණ දන්නේද, ගුණවතුන්ට ඇලුම් කරන්නේද වෙම්වා. පෙරුම් පිරීමට උපකාර වන කරුණු පිළිබඳ වූ මෙබඳු පැතුම් වලින් කුසලය දූෂණය නොවන්නේ, බෝධිය හා නිවනද ඈත් නොවන්නේය. දාන ආදී පාරමී කුසලයන් කළ හැකි වීම පිණිස භවභෝග සම්පත් පැතීමෙන් කුසලය දුබල නොවේ. වඩා පෙරුම් පිරිය හැකිවීම පිණිස සුදුසු භවභෝග පතා කරන කුසලය පාරමී සංඛ්‍යාවට ඇතුළු වෙයි. පාරමී නොවන්නේ සැප විඳිනු පිණිස භවභෝග සම්පත් පතා කරන කුසලයෝය. දාන සීලා ආදීන්ගේ හීන මධ්‍යම ප්‍රනීත විභාගයද මෙහිදී දත යුතුය. යස කාමතාය පවතීතං හීනං පුඤ්ඤඵල කාමතාය පවත්තං මජ්ජිමං කත්තබ්බ මේ විදන්ති අරිය භාවං නිස්සාය පවත්තිතං පනීතං. යයි දක්වන පරිදි කීර්ති ප්‍රශංසා කැමැත්තෙන් පවත්වන දාන සීල ආදී හීනය ඒ කුසලය පාරමී වනු තබා උසස් ලෙස භවභෝග සම්පත් පවාගෙන දීමට සමත් නොවේ. පුණ්‍ය ඵලය ලබා ගැනීමේ ආසාවෙන් කරන්නා වූ කුසලය මධ්‍යමය. දීමෙන් වඩා ඵල ලැබෙන ප්‍රතිග්‍රාහකයන් සොයා වඩා ඵල ලැබීමට දිය යුතු වස්තු තෝරා දෙන ක්‍රම, තෝරා දෙන දානය ආදී දේවල් පුණ්‍ය ඵල ආශාවෙන් පවත්වන කුසලයි. එබඳු කුසලය බොහෝ භවභෝග සම්පත් ගෙන දීමට හා ප්‍රණීත භවභෝග සම්පත් ලබා දීමටද සමත් නමුත් බෝධියට පැමිණවීමට නොසමත් බැවින් පාරමිතා කුසල සංඛ්‍යාවට නොගැනේ. මෙය මා විසින් කළ යුතුයමයි. තමාගේ ආර්යභාවය නිසා පවත්වන ලද කුසලය ප්‍රණීතය. තමන් සතු වස්තුව තමන්ම භුක්ති නොවිඳ අන්‍යයන් හා වැළඳීම ආර්යයන්ගේ සිරිතයි. බාලයෝ තමන් සතු වස්තුව රක්ෂා සහගත විලක් ලෙස කරගෙන කිසිවෙකුට ලංවන්නට නොදී තමන්ම වැළඳීම හෝ රැස් කර තැබීම හෝ කරති. මා විසින් බාලයන්ගේ මාර්ගය හල යුතුය. ආර්යයන්ගේ මාර්ගය ගත යුතුයයි සලකා කීර්ති ප්‍රශංසා ගැන හෝ මතු ලබන භවභෝග සම්පත් ගැන හෝ නොබලා කළ යුතු බව පමණක් සලකා ප්‍රතිග්‍රාහක විභාගයක් නොකොට උසස් පහත් ඇති නැති හැම දෙනාටම ශක්ති පමණින් දීම් වශයෙන් පවත්නා වූද එසේම සලකා සිල් රැකීම් ආදී වශයෙන් පවත්නා වූද කුසලය පාරමිතා සංඛ්‍යාවට වැටෙන ප්‍රණීත කුසලය වේ. එබඳු කුසලයෙන් උසස් ලෙස භවභෝග සම්පත්ද ලැබිය හැකිය. සම්බෝධියට හා නිවනටද පැමිණිය හැකිය. තවත් ක්‍රමයකින් කුසලයන්ගේ හීන මධ්‍යම ප්‍රණීත භාවය මෙසේ දත යුතුය. තණ්හා වශයෙන් භවභෝගත්තාය පවිත්තීතං හීනං අත්තනෝ විමුක්ඛත්තාය පවත්තිතං මජ්ජිමං සබ්බ සත්ත විමුක්ඛත්තාය පවත්තිනං පාරමිතා සීලං පනීතං. යයි දැක්වෙන පරිදි තෘෂ්ණා වශයෙන් භවභෝග ආදිය පිණිස කරන කුසලය හීනය. තමාගේ විමුක්තිය හෙවත් ගැලවීම පිණිස කරන කුසලය මධ්‍යමයි. සකල සත්වයන්ගේම විමුක්තිය පිණිස කරන පාරමිතා කුසලය ප්‍රණීතයි. පළමු දැක් වූයේ ක්‍රමයේදී මධ්‍යම භාවයට පැමිණෙන කුසලය මෙහි ක්‍රමයේදී හීන කුසලය වේ. තමාගේ විමුක්තිය පිණිස පවතින කුසලය
ප්‍රත්‍යේක බුද්ධ ශ්‍රාවකයන්ගේ පාරමිතා කුසලයට ගැනේ. මෙහිදී ප්‍රණීත කුසලයේ වශයෙන් දක්වන්නේ ලෞතුරා බුදුවරයන්ගේ පාරමිතා කුසලයයි. පාරමීහු කවරහුද යන මේ ප්‍රශ්නය චර්යා පිටක අට කතාවෙහි විසදා තිබෙන්නේ තණ්හා මාන දිට්ඨේහි අනුපහතා කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමියෝ යනුවෙනි. තණ්හා මාන දිට්ඨි විසින් නොකෙලසන ලද කරුණාවෙන් හා උපාදන්නා නුවණින් වැළඳ ගන්නා ලද දානා ආදී ගුණයෝ පාරමීහුය යනු එහි තේරුමයි. තෘෂ්ණා මාන දිට්ඨීන් විසින් නොකෙලසන ලද බව හා උපාය දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද බව හෙවත් උපාදන්නා නුවණින් පවත්වන ලද බව සකල පාරමිතාවන්ටම සාධාරණ ලක්ෂණ දෙකකි. කරුණාවෙන් පවත්වන ලද බව වනාහි මහා බෝධිසත්වයන්ගේ පාරමිතාවෙහි විශේෂ ලක්ෂණයකි. ප්‍රත්‍යේක බෝධිසත්වයන් හා ශ්‍රාවක බෝධිසත්වයන් පෙරම් පුරනුයේ ආත්ම විමෝක්ෂය පිණිසය. එබැවින් ඔවුන්ගේ පාරමිතාවෙහි කරුණා පරිග්‍රහිත භාවය නැත. චර්යා පිටක අට කතාව මහා බෝධි පාරමිතාව විස්තර කරන ග්‍රන්ථයකි. එබැවින් මහා බෝධි පාරමිතාවට ගැලපෙන ලෙස එහි පාරමිතා ලක්ෂණය දක්වන ලදැයි සිතිය හැකිය. මෙය බොහෝ දෙනා අවුල් කරගන්නා තැනකි. චර්යා පිටක අට කතාවෙන් කරුණුගෙන පාරමිතා විස්තරය කරමි ප්‍රතිඥා කොට පාරමිතාවන් විස්තර කරන සාදු විලාසිනී නම් වූ සුමංගල විලාසිනී ටීකාවෙහි පාරමීහු කවරහුද යන ප්‍රශ්නය විසඳා තිබෙන්නේ තණ්හා මානාදීහි අනුපහතා කරුණුපාය කෝසල්ලි පරිග්ගහිතා දානාදයෝ ගුණ සංඛ්‍යාත ඒතා ක්‍රියා පාරමීති විභාවිතා යනුවෙනි. තෘෂ්ණා මාන ආදියෙන් නොපෙළෙන ලද කිරීමේ උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද හෙවත් පවත්වන ලද දාන ආදී ගුණයෝ යයි කියන ලද මේ ක්‍රියාවෝ පාරමීහු යයි ප්‍රකාශිතයි යනු එහි තේරුමයි. සුමංගල විලාසිනී ටීකාවෙහි පාරමීන් හඳුන්වන හැමතැනම කරුණුපාය පරිග්ගහිතා යන පදේ යොදා තිබේ. එයින් සිතා ගන්නට තිබෙන්නේ ඒ ආචාර්යවරයා වෙත තිබුණු චර්යා පිටක අට කතාවෙහිද එය එසේම තිබුණු බවය. දැනට සිංහල අකුරෙන් මුද්‍රණය වී තිබෙන චර්යා පිටක අට කතාවෙහි පාරමීන් හඳුන්වන හැමතැනම කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා යන පාඨය දක්නා ලැබේ. මෙසේ පිටපත්වල වෙනසක් පෙනෙන බැවින් චර්යා පිටක අට කතාව සැකසූ ආචාර්ය ධර්මපාල ස්වාමීන් වහන්සේ විසින් එය කෙසේ ලියන ලදද යන බව නිශ්චය කිරීම දුෂ්කරය. ත්‍රිවිධ පාරමිතා මහා බෝධි පාරමීය, ප්‍රත්‍යේක බෝධි පාරමීය, ශ්‍රාවක බෝධි පාරමීය යයි බෝධීන් වශයෙන් පාරමීහු ත්‍රිවිධ වෙති. මහා බෝධිය පිණිස පිරිය යුතු පාරමීහු මහා බෝධි පාරමීහුය. ප්‍රත්‍යේක බෝධිය පිණිස පිරිය යුතු පාරමීහු ප්‍රත්‍යේක බෝධි පාරමීහුය. ශ්‍රාවක බෝධිය පිණිස පිරිය යුතු පාරමීහු ශ්‍රාවක බෝධි පාරමීහුය. පාරමී සම්පාදන කාලය. එක් සමයක්හි ආනන්ද ස්තවීරයන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ලෝතුරා බුදුවරයන්ගේ ප්‍රාර්ථනය කෙතෙක්කල් කරන්නට වටනේදැයි විචාලහ. එකල්හි බුදුන් වහන්සේ වදාරණසේක් බුද්ධානං ආනන්ද හෙට්ටිම පච්චි ඡේදන චත්තාරි අසංකේයානි කප්ප සත සහංච මජ්ජිම පරිච්ඡේදේන අට්ඨ අසංකේයානි කප්ප සත සහංච උපරිම පරිච්ඡේද සෝලස අසංකේයානි කප්ප සත සහංච යනුවෙනි. එනම් ආනන්ද
බුදුවරුන්ගේ ප්‍රාර්ථනය යටත් පිරිසයින් අසංඛ්‍ය 4ක් හා කල්පලක්ෂයක්ද මධ්‍යම පරිච්ඡේදයෙන් අසංඛ්‍ය 8ක් හා කල්පලක්ෂයක්ද උඩත් පිරිසෙයින් අසංඛ්‍ය 16ක් හා කල්පලක්ෂයක්ද කළ යුතු වන්නේය යයි වදාළසේක. මෙහි ප්‍රාර්ථනය වශයෙන් දක්වන ලදියේ පාරමී පුරමින් බුදු බව පැතිය යුතු කාලයයි. ප්‍රඥාව, ශ්‍රද්ධාව, වීරිය යන මේ ධර්ම තුන බුදු බව ලැබීමෙහි බලපවත්වන්නා වූ බුදු බව ලැබීමට අතිශයින් උපකාරී වූ ධර්ම තුනකි. ඒ ධර්මයෝ බෝසතුන් කෙරෙහි සමව නොපිහිටති. එබැවින් ප්‍රඥා අධික, ශ්‍රද්ධා අධික, වීරිය අධිකයයි බෝසතු තිදෙනෙක් වෙති. ප්‍රඥා අධික මහා බෝධිසත්වයන්ට ශ්‍රද්ධාව මදය, වීරිය මධ්‍යමය. ශ්‍රද්ධා අධික මහා බෝධිසත්වයන්ට ප්‍රඥාව මධ්‍යමය, වීරිය මදය. වීරිය අධික බෝධිසත්වයන්ට ප්‍රඥාව මදය, ශ්‍රද්ධාව මධ්‍යමය. ප්‍රඥා අධික මහා බෝධිසත්වයෝ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයකින් සම්බෝධියට පැමිණෙති. ශ්‍රද්ධා අධික බෝධිසත්වයෝ අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්ෂයකින් සම්බෝධයට පැමිණෙති. වීරිය අධික මහා බෝධිසත්වයෝ අසංඛ්‍ය 16ක් හා කල්ප ලක්ෂයකින් සම්බෝධියට පැමිණෙති. අන්තක් කල්පයය, අසංඛ්‍ය කල්පයය, මහා කල්පය යයි කල්ප තෙවදෑරුම් වෙයි. පෙරම් පිරීමේ කාල ප්‍රමාණය ගනුයේ මහා කල්පවලිනි. එය අති දීර්ඝ කාලයකි. එහි ප්‍රමාණය උපමාවෙන් මිස වර්ෂ සංඛ්‍යාවලින් නොදැක්විය හැකිය. දිග පළලින් හා ගැඹුරෙන් යොදුන බැගින් ඇති කොටුවක පිර වූ අබවලින් සියවසකට එක අබ ඇටය බැගින් ගන්නා කලෙහි ඒ කොටුවේ අබ හිස්වීමට ගතවන කාලය කෙටි බවත් කල්පය දිග බවත් බුදුන් වහන්සේ වදාළසේක. අසංඛ්‍ය යනු ගණනින් අතුරින් වැඩිම ගණනය. ඒ මෙසේ දත යුතු ලක්ෂ 100ය කෝටියකි. කෝටි ලක්ෂ 100ක් ප්‍රකෝටියයි. ප්‍රකෝටි ලක්ෂ 100ක් නහුතයයි. නහුත ලක්ෂ 100ක් නින්නහුතයයි. නින්නහුත ලක්ෂ 100ක් අක්ෂෝබිනියයි. අක්ෂෝබිනි ලක්ෂ 100ක් බිඳුවයි. බිඳු ලක්ෂ 100ක් අබ්බුදයයි. අබ්බුද ලක්ෂ 100ක් නිරබ්බුදයයි. නිරබ්බුද ලක්ෂ 100ක් අබබයයි. අබබ ලක්ෂ 100ක් අබ්බයයි. අබ්බ ලක්ෂ 100ක් අටටයයි. අටට ලක්ෂ 100ක් සෝගන්ධිකයයි. සෝගන්ධික ලක්ෂ 100ක් උපපලයයි. උපපල ලක්ෂ 100ක් කුමුදයයි. කුමුද ලක්ෂ 100ක් පුණ්ඩරිකයයි. පුණ්ඩරික ලක්ෂ 100ක් පදුමයයි. පදුම ලක්ෂ 100ක් කථානයයි. කථාන ලක්ෂ 100ක් මහා කථානයයි. මහා කථාන ලක්ෂ 100ක් අසංඛ්‍යයක් වෙයි. මේ සංඥා ක්‍රමය පිළිබඳ එක් ආචාර්ය මතයකි. තවත් ආචාර්යවරයන් විසින් මෙයට වෙනස් ලෙසද සංඛ්‍යා ක්‍රමය දක්වා තිබේ. චතුර සංඛ්‍ය කල්ප ලක්ෂාදී වශයෙන් දැක්වෙන කාලයන් පිරිසිදුනුයේ අබිනීහාරයේ පටන්ය. මහා අබිනීහාරය ඉමිනා මේ අධිකාරේන කතේන පුරිසුත්තමේ සබ්බං යුතං පාපුනාමි තරේමි ජනතං බහුං යනුවෙන් මා විසින් පුරුෂෝත්තමයා කෙරෙහි කරන ලද මේ අධිකාරයෙන් සර්වඥත්වයට පැමිණෙන්නෙමි. බොහෝ ජනයා සසරින් එතර කරන්නෙමි. යයි සුමේද පණ්ඩිතයන් විසින් දීපංකර බුදුන් වහන්සේ ඉදිරියේ පැතුවාක් මෙන් ලෞතුරා බුදු කෙනෙකු ඉදිරියේ ප්‍රථම කොට බුදු බව පැතීම අබිනීහාර නමි. බුද්ධත්වයේ පිණිස කරන අබිනීහාරය අෂ්ට අංගයකින් යුක්ත විය යුතුය. මනුස්සත්තං ලිංග සම්පatti හේතු
සත්තාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡන්දතා අට්ඨ ධම්ම සමෝදානා අබිනීහාරෝ සමිජ්ජති යනුවෙන් ඒ අෂ්ට අංගය දක්වා තිබේ. 1. මනුස්සත්ත්ව 2. ලිංග සම්පatti 3. හේතු 4. සත්තාර දස්සන 5. පබ්බජ්ජා 6. ගුණ සම්පatti 7. අධිකාර 8. ඡන්දතා යනු ඒ අංග 8යි. මෙහි මනුස්සත්වය යනු මිනිසත් බවයි. දේව බ්‍රහ්මාදීහු බුදු නොවෙති. බුදු වන්නේ මනුෂ්‍යයෙක්මය. එබැවින් ප්‍රථම ප්‍රාර්ථනය මිනිස් ජාතියේ සිට කළ කල්හි ප්‍රාර්ථනය සිදුවේ. අන් ජාතියක සිට කිරීමෙන් සිදු නොවේ. ලිංග සම්පatti යනු පිරිමි බවයි. පිරිමියෙකු මිස ගැහැණියක් කවදාවත් බුදු නොවේ. එබැවින් ස්ත්‍රී නපුංසක පණ්ඩක ආදීන්ව සිටින ප්‍රාර්ථනය සිදු නොවේ. ප්‍රථම ප්‍රාර්ථනය පුරුෂත්වයේ සිටගෙනම කළ යුතුය. බුදු බව පතනු කැමති ස්ත්‍රීන් විසින් පිරිමි බව පතා පින්කොට පිරිමියෙකු වී බුදු බව පැතිය යුතුය. හේතුය යනු ඒ ජාතියේදීම උත්සාහ කළහොත් රහත් විය හැකි තරමට ඇත්තා වූ පෙර පිනය. සුමේද පණ්ඩිතයන් වහන්සේට මෙන් ඒ ජාතියේම රහත් වීමට තරම් පින් ඇතියෙකුටම අබිනිහාරය සමෘද්ධ වේ. සෙස්සන්ට සමෘද්ධ නොවේ. සත්තාර දස්සන යනු ලෞතුරා බුදුවරයෙකු හමුවීමය. සුමේද පණ්ඩිතයන් වහන්සේ දීපංකර බුදුන් වහන්සේ හමුවෙහි බුදු බව පැතුවාක් මෙන් ලෞතුරා බුදුවරයෙකු හමුවේදීම බුදු බව පැතිය යුතුය. අනිකෙකු හමුවේ කරන පැතීම සිදු නොවේ. පබ්බජ්ජා යනු පැවිදි බවය. බුදු බව පතන්නා විසින් බුදු සස්නෙහිම හෝ පින් පව්වල විපාකයේ ඇති බව පිළිගන්නා වූ තාපස නිකායක හෝ පැවිදිව එය පැතිය යුතුය. ගිහිව සිටි පැතීමෙන් නොලැබේ. බුදුවන්නෝද පැවිද්දෝමය. ගිහියෝ බුදු නොවෙති. ගුණ සම්පatti යනු ධාන ආදී ගුණ ඇති බවය. පැවිද්දන්ගෙන්ද ධාන ආදී ගුණ ඇතිව පතන්නාහට බුදු බව ලැබේ. සෙස්සන්ට නොලැබේ. අධිකාර යනු අධික වූ පරිත්‍යාගයයි. සුමේද පණ්ඩිතයන් මෙන් බුදුවරයෙකුට ජීවිත ආදිය පරිත්‍යාග නොකොට බුදු බව පතන්නාගේ ප්‍රාර්ථනය සිදු නොවේ. එබඳු මහා පරිත්‍යාගයක් කිරීමට නොසමත් තැනැත්තන්ගේ ප්‍රාර්ථනය සිදු නොවේ. සුමේද පණ්ඩිතයෝ වනාහි අක්කමිත්වාන මං බුද්ධෝ සහ සිස්සේහි ගච්ඡතු මානං කලේල අක්කමිත්තෝ හිතාය මේ භවිස්සති යනුවෙන් දැක්වෙන පරිදි බුදුන් වහන්සේ ශිෂ්‍යයන් සමග මා පාගා යෙත්වා උන්වහන්සේ මඩ නොමඩිත්වා එය මට යහපත පිණිස වන්නේය යයි දීපංකර බුදුන් වහන්සේට දිවි පුදා බුදු බව පැතූහ. 8. ඡන්දතා යනු මහත් ඡන්දයක් හෙවත් බුදු වීම පිළිබඳ මහත් ඕනෑකමක් ඇති බවය. බලවත් ඡන්දය යයි කියනුයේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි නරකෙහි පැසීමෙන් බුදු බව ලැබේ නම් එයටද නොපැකිලිව ඉදිරිපත් විය හැකි තරම බලවත් ඕනෑකමයි. එපමණ මහත් ඡන්දයකින් පතන්නා හටම ප්‍රාර්ථනය සිදුවෙයි. මන්ද ඡන්දයෙන් පතන්නාහට ප්‍රාර්ථනය සිදු නොවේ. මේ කරුණු 8න් යුක්ත නොවි බුදු බව පතන්න ඔවුන්ගේ බුදු වීමේ අදහස ස්ථීර නොවේ. ඔවුන්ගේ බුදු වීමේ බලාපොරොත්තු භවාන්තරයේදී නැති වී යා හැකිය. එබැවින් ලෞතුරා බුදුවරයෝ ඔවුනට නියත විවරණ නොදෙන්නාහ. විවරණ දීම යනු අසවල් කාලයේදී අසවල් නාමයෙන්
අසවල් වෘක්ෂය මුලදී ලෝතුරා බුදු බවට පැමිණෙන්නේය යයි ප්‍රකාශ කිරීමයි. අෂ්ට ධර්ම සමෝදානයෙන් බුදු බව පතන තැනැත්තාගේ බුදු වීමේ බලාපොරොත්තුව බුදුවන තුරුම නැති නොවේ. අෂ්ට අංග සමෝදානයෙන් කරන අබිනිහාර නම් වූ කුසල චිත්තය ඉපදීමෙන් පසු ඒ පුරුෂ තෙමේ නොනවතීම සම්බෝධියට යන්නෙක් වෙයි. මහා බෝධි යානයට නැගුණේ වෙයි. මහා බෝධිසත්ව යන නාමයට හිමියෙක් වෙයි. එබැවින් අෂ්ට අංග සමෝදානයෙන් බුදු බව පතන මහා පුරුෂයන්ටම බුදුවරයෝ නියත විවරණ දෙන්නාහ. අබිනිහාරය මුදුන් පමුණුවාගත් මහා බෝසත්හු ඉන්පසු අටලොස් අභව්‍ය ස්ථානයන්ට නොපැමිණෙන්නාහුය. බුද්ධ භූමි හතරින්ද මහා බෝධි සත්‍යාවද්‍යාශය සයෙන්ද සතර සම්පත්තියෙන්ද යුක්ත වන්නාහ. අභව්‍ය ස්ථාන අටලොස. අබිනිහාරය මුදුන්පත් කර ගැනීමෙන් නියත විවරණ ලැබූ මහා බෝධිසත්හු ඉන්පසු ලෝතුරා බුදු බවට පැමිණෙන තුරු ජාති අන්ධයෝ නොවන්නාහ. ජාතියෙන් බිහිරෝ නොවන්නාහ. උමතු නොවන්නාහ. කෙලතොලු නොවන්නාහ. පිලු නොවන්නාහ. ප්‍රත්‍යන්තේහි නූපදන්නාහ. දාසීන්ගේ කුස නූපදන්නාහ. නියත මිත්‍යා දෘෂ්ටික නොවන්නාහ. ඔවුන්ගේ ලිංගය පරිවර්තනය නොවන්නේය. ආනන්තර්ය කර්ම නොකරන්නේය. කුෂ්ඨ රෝගීහු නොවන්නාහ. තිරිසන් ජාතියෙහි වටුවාට කුඩාවද ඇතුන්ට මහත්වද නූපදන්නාහ. කුප්පිපාසිකය නිජ්ජාම තන්හිකය යන ප්‍රේත යෝනිවලට නොපැමිණෙන්නාහ. කාලකංචික අසුර නිකායට නොපැමිණෙන්නාහ. ලෝකාන්තරික නරකයට හා අවීචි මහ නරකයට නොපැමිණෙන්නාහ. කාමලෝකේහි මාර නොවන්නාහ. රූපලෝකේහි අසඤ්ඤ සුද්ධාවාස භූමීන්හි නූපදන්නාහ. අරූපලෝකේ නූපදනාහ. අන් සක්වලවල නූපදනාහ. මෙය ලියන ලද්දේ සුත්ත නිපාත අපදාන අටුවාවල දක්වන හැටියටය. මෙහි කරුණු අටලොසට වඩා ඇතිසේ පෙනේ. විමසිය යුතුය. බුද්ධ භූමි හතර. උත්සාහය, උම්මග්ගය, අවත්ථානය, හිතචාරියාය යන මොහු බුද්ධ භූමිහුය. මෙහි උත්සාහය යනු දාන ආදී ක්‍රියා විශේෂෙහි නොපසුබස්නා වූ ඉදිරියටම යන්නා වූ ස්වභාවයයි. උම්මග්ග යනු පෙරුම් දම් පිරීමේ නොවරදින උපායන් දැනීමෙහි සමර්ථ වූ තියුණු වූ ප්‍රඥාවයි. අවත්ථාන යනු කොතෙක් බාධා පැමිණියත් කොතෙක් අමාරුකම් පැමිණියත් පවත්වාගෙන යන දාන ආදී ක්‍රියා විශේෂෙහි පවත්වාගෙන යන ප්‍රතිපත්තියෙහි නොසලී සිටීමයි. හිතචර්යා යනු තමන්ට වරද කරන්නා වූ සත්වයන්ද නොහැර සකල සත්වයන් කෙරෙහිම මෛත්‍රිය හා කරුණාව පැවැත්වීමය. බුදු වීමට සෑහෙන පමණ පින් රැස් කිරීම ඊටාම දුෂ්කර කාර්යයකි. කියන ලද කරුණු හතරෙහි නොපීටිය වුන්ට පාරමිතාව සම්පූර්ණ නොකළ හැකිය. පාරමිතා පිරීමට අතිශයින් උපකාරක බැවින් මේ කරුණු හතර බුද්ධ භූමි නම් වෙයි. මහා බෝධිසත්වයන්ගේ අධ්‍යාශය 6. නෙක්ඛම්ම අධ්‍යාසය, පවිවේක අධ්‍යාසය, අලෝභ අධ්‍යාසය, අදෝස අධ්‍යාසය, අමෝහ අධ්‍යාසය, නිස්සරණ අධ්‍යාසය යන මේ 6 දෙන මහා බෝධි සත්ව අධ්‍යාශයෝය.
ගස්වල ස්ථීර පැවැත්මට ඒවායේ අරටුව උපකාරු වන්නාක් මෙන්ම මහ බෝධිසත්වයන්ට බෝධිචර්යාවෙහි ස්ථීරව පිහිටා සිටීමට මේ අධ්‍යාශය ධාතු 6 අතිශයින් උපකාර වෙයි. අරටුව නැති ගස මද සුළඟක් හැමූ විට බිඳ වැටෙන්නාක් මෙන් අධ්‍යාශය ධාතු නැමැති හරය බෝසතුන්ගේ సంతානෙහි නොවේ නම් ඔව්හු කලකදී බෝධිචර්යාවෙන් පහවන්නාහ. සම්බෝධිය දක්වා නොයන්නාහ. නෙක්ඛම්මජ්ජාසය යනු ගිහිගෙන් බැහැරවීමේ අදහසය. මහා බෝධිසත්හු කාමයන් කෙරෙන් හෙවත් ගිහිගෙන් නික්ම වෙන අදහස් ඇත්තෝය. ගිහිගේ විසීමේ දෝෂ දක්නෝය. නෙක්ඛම්ම ධ්‍යාසය ධාතුව නැමැති අරටුව සෝසන්තානෙහි ඇත්තා වූ මහ බෝසත්හු ගැඹුරු දියේ ගිල්වා බැඳ තිබූ සිදුරු නැති ලබු කැටේ වැනියහ. දිය යට තිබෙන සිදුරු නැති ලබු කැටයේ ස්වභාවය දියෙන් මතුවන බවය. එය දිය යටට පවත්නේ උඩට ඇදී ගෙනමය. බැම්මෙන් මිදුණු වහාම එය ජලයට මතුවට පැමිණෙන්නේය. එමෙන් නෛෂ්ක්‍රම්‍ය ධාතු සාරය අභ්‍යන්තරෙහි ඇතිව ගිහිගෙයි පස්කම් සැප විඳමින් හිටින මහ බෝසත්හු කරුණක් ඉදිරිපත් වූ වහාම ධනය හැර, අමුදරුවන් හැර, ඥාති මිත්‍රයන් හැර, රජකමද පවා හැර පැවිදි වන්නාහ. මහ බෝසත් මහා ජනක රජතුමාට අඹගස් දෙක දැකීමෙන් රජය හැර පැවිදි විය හැකි වූයේ එතුමා කෙරෙහි නෛෂ්ක්‍රම්‍ය ධාතු සාරය තිබූ නිසාය. නෛෂ්ක්‍රම්‍ය ධාතුව సంతානෙහි නැතිවුන්ට විශාල සම්පත්තීන් තබා රුපියලක් 2ක් වටනා දෙයකුදු අත් නොහැල හැකිය. ඔව්හු ගැඹුරු දියට තිබෙන ගල් කැට වැනියහ. දියට තිබෙන ගල් කැටය යටටම බර වී තිබෙන්නාක් මෙන් ඔව්හු කාමයන්හිම ගැලී සිටින්නාහ. පවිවේකජ්ජාසය යනු විවේක ගැනීමේ අදහසය. විවේකයට කැමැත්තය. මහ බෝසත්හු විවේක ගන්නා අදහස් ඇත්තෝය. පුත්‍ර, දාර, ඥාති මිත්‍ර ආදීන් පිරිවරාගෙන ඔවුන් මැද විසීමේ දොස් දක්නෝය. විවේකධ්‍යාස ධාතුව సంతානෙහි නැත්තා වූ පුත්‍ර, දාර, ඥාති මිත්‍ර ආදීන් පිරිවරාගෙන ඔවුන් හා ගැටි ගැටී සිටීමේ තෘෂ්ණාව ඇති තැනැත්තාහට පිරිසෙන් බැහැරව නොවිසිය හැකිය. විවේකයට පැමිණියේද ඒ තෘෂ්ණාවෙන් නැවතත් ඥාති මිත්‍ර ආදීන් කරා පමුණුවන ලබන්නේය. විවේකයට සතුටක් ඔහුට නැත. විවේකය ඔහුට සිරගයක් වැනිය. මහ බෝසතුන්ට ආරණ්‍ය වෘක්ෂ මූල ආදියට පැමිණ පුත්‍ර, දාරා, ඥාති මිත්‍රාදීන්ගෙන් වෙන්ව එකලාව විසිය හැකි වන්නේ අභ්‍යන්තරයෙහි ඇති පවිවේකජ්ජාසය ධාතුව නිසාය. හිරගෙයිලා සිටින තැනැත්තා ඉන් පිට වුවහොත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු වහා හොයා නැවතත් හිරගෙයි හිඳුවන්නාක් මෙන් පවිවේකජ්ජාසය ධාතුසාරය సంతානෙහි ඇති තැනැත්තා ජනයා අතරට පැමිණියේද හේ පවිවේකජ්ජාසය ධාතුවෙන් නැවත විවේකස්ථානයටම ගෙන යනු ලබන්නේය. අලෝභජ්ජාසය යනු ලෝභයට ප්‍රතිපක්ෂ වූ අදහසය. මහ බෝසත්හු අලෝභාධ්‍යාසය ඇත්තෝය. ලෝභයේ දොස් දකින්නෝය. సంతානෙහි අලෝභාධ්‍යාස ධාතුව නැත්තා වූ තැනැත්තාහට සතයක් දෙකක් වටිනා දෙයක් පරිත්‍යාග කිරීමත් බර වැඩකි. අලෝභාධ්‍යාසය ඇති බැවින් මහ බෝසතුන්ට පහසුවෙන්ම ධනය පරිත්‍යාග කළ හැකිය. රාජ්‍යයන් පරිත්‍යාග කළ හැකිය. අමුදරුවන් පරිත්‍යාග කළ හැකිය. ශරීර අවයවයන් පරිත්‍යාග කළ හැකිය.
ජීවිතයද පරිත්‍යාග කළ හැකිය. අලෝභාධ්‍යාශ නැමැති ධාතුසාරය సంతානෙහි ඇති බෝසතුන්ට අමාරුව දන් දීම නොව දන් නොදී විසීමය. අදෝස අජ්ජාසය යනු ද්වේෂයට ප්‍රතිපක්ෂ වූ අදහසය. මහබෝසත්හු අද්වේෂ අධ්‍යාශය ඇත්තෝය. ද්වේෂයේ දොස් දකින්නෝය. අද්වේෂ අධ්‍යාශය නැත්තෝ සුළු කරුණකටද තදින් කිපෙති. අද්වේෂ අධ්‍යාශ ධාතුව సంతානෙහි පිහිටියාහු මහා බෝසත්හු තමන්ගේ ජීවිතයට අනුතුරු කරන්නා කෙරෙහි පවා නොකිපෙති. අමෝහජ්ජාසය යනු මෝහයට ප්‍රතිපක්ෂ වූ අදහසය. මහබෝසත්හු අමෝහාධ්‍යාශ ඇත්තෝය. මෝහයේ දෝෂ දකින්නෝය. අමෝහාධ්‍යාශ ධාතුව సంతානෙහි නොපිහිටි සත්වයනට හොඳ නරක යුත්ත නොකළ යුත් හොඳ නරක කළ යුත්ත නොකළ යුත්ත දැන ගැනීමට දුෂ්කරය. ස්කන්ධ ආදී ධර්මයන්ගේ තතු අනුන් කියනු ඇසුයේද ඔවුනට නොවැටහේ. නිස්සරණජ්ජාසය යනු සංසාර දුක්ඛයෙන් මිදීමේ අදහසය. මහබෝසත්හු නිස්සරණධ්‍යාසය ඇත්තෝය. භවයේ හෙවත් සංසාරයේ දොස් දක්නෝය. නිස්සරණධ්‍යාශය ධාතුව సంతානෙහි නොපිහිටි පුද්ගලයන් කෙරෙහි භව තණ්හාව තදින් පවතී. එයින් ඔවුනට විදර්ශනා භාවනා ආදී භවයෙන් මිදීමේ පිළිවෙත්හි යෙදීමට අවකාශ නොදෙනු ලැබේ. ඔවුහු භව සම්පත්තිය පතා සංසාරය දික්වන පින්කම් පමණක් කරති. තෘෂ්ණාවෙන් දූෂණය වන බැවින් ඔවුන්ගේ කුසලයෝ පාරමී සංඛ්‍යාවට නොපැමිණෙති. සම්පත්ති 4. ඉන්ද්‍රිය සම්පත්තිය, ප්‍රතිපත්ති සම්පත්තිය, කෞශල්‍ය සම්පත්තිය, අධ්‍යාශය සම්පත්තිය යනු මේ කරුණු 4 ප්‍රත්‍යේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්වයන්ට නැති මහා බෝධිසත්වයන්ට පමණක් ඇති විශේෂ වූ කරුණු 4කි. මේ කරුණු 4න් ප්‍රත්‍යේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්වයන්ගේ හා මහා බෝධිසත්වයන්ගේ මහත් වෙනසක් ඇත්තේය. ඉන්ද්‍රිය සම්පත්තිය යනු සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය යන පසක් වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියුණු බවය. ශ්‍රද්ධාව උවමනා තැනදී මහා බෝසතුන්ට එය බලවත්ව ඇතිවේ. ශ්‍රද්ධාවෙන් කළ යුත්තක් කිරීමේදී මහ බෝසතුන්ගේ ශ්‍රද්ධාව කිසි කලෙක දුබල නොවේ, නොහැකිලේ. වීරිය උවමනා තැනදී මහ බෝසතුන්ට එය බලවත්ව ඇතිවේ. වීරියෙන් සිදු කළ යුත්තක් කිරීමේදී ඔවුන්ගේ වීරිය කිසි කලෙක දුබල නොවේ, නොහැකිලෙයි. සිහිය උවමනා තැනදී බලවත් වූ සිහිය මහ බෝසත්වයන්ට ඇතිවේ. සිහියෙන් කළ යුත්තක් කිරීමේදී එය කිසි කලෙක දුබල නොවේ, නොහැකිලෙයි. සමාධිය උවමනා තැනකදී මහ බෝසතුන්ට බලවත් සමාධිය ඇතිවේ. සමාධියෙන් කළ යුත්තක් සිදු කිරීමේදී කිසි කලෙක එය දුබල නොවේ, නොහැකිලෙයි. ප්‍රඥාව උවමනා තැනදී මහ බෝධිසත්වයන්ට අතිශයින් තියුණු වූ සුවිශේෂ ප්‍රඥාවක් ඇතිවෙයි. ප්‍රඥාවෙන් සිදු කළ යුත්තක් සිදු කිරීමේදී එය කිසි කලෙක මොට නොවේ, නොහැකිලෙයි. එබඳු ඉන්ද්‍රිය සම්පත්තියක් ප්‍රත්‍යේක බෝධිසත්වයන්ට හා ශ්‍රාවක බෝධිසත්වයන්ට නැත. ප්‍රතිපත්ති සම්පත්තිය යනු ආත්මාර්ථය නොබලාම පරාර්ථ සාධනයෙහි යෙදෙන බවය. මහබෝසතුන් පරාර්ථය පිණිස ක්‍රියා කරන්නාක් මෙන් ප්‍රත්‍යේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්වයෝ පරාර්ථ සාධනයෙහි නොයෙදෙති. මහ බෝධිසත්වූහු ආත්මාර්ථය තබා පරාර්ථය පිණිස ක්‍රියා කරති.
එසේ කිරීමේදී ප්‍රත්‍යුපකාරයක්ද ඔවුහු බලාපොරොත්තු නොවෙති. අසවලා මට මේ දේ කළේ යයි කළ උපකාරය කියවා ගැනීමේ බලාපොරොත්තුවද බෝසතුන්ට නැත. ඔවුහු තමන්ට වරද කරන්නා වූ අසත්පුරුෂයන්ටද වරද නොසලකා උපකාර කරති. සමහර විට උපකාර ලබන තැනැත්තාගෙන් පීඩා ලබමින් මද ඔහුට උපකාර කරති. දාන, සීල ආදී කුසල ක්‍රියා කිරීමේදීද ඔවුහු ඉන් ලබන ඵලයක් නොපතා, නිවන් නොපතා සත්වයන් දුකින් මුදවනු පිණිස සර්වඥතාවයම පතති. මේ මහා බෝසතුන්ගේ ප්‍රතිපත්ති සම්පත්තියයි. කෞශල්‍ය සම්පත්තිය යනු තැනට සුදුසු නුවණ ඇති බවය. තැනට සුදුසු නුවණ ප්‍රත්‍යේක බෝධිසත්ව ශ්‍රාවක බෝධිසත්වයන්ට ඇතත් මහා බෝධිසත්වයන්ට සේ නැත. කොතරම් ගැඹුරු පැනයක් වුවත් විසඳා ගැනීමටද කොතරම් දුෂ්කර දෙයක් වුවත් සිදු කිරීමටද නොවරදින නුවණක් මහා බෝධිසත්වයන්ට ඒ කරුණවලදී ඇති වෙයි. එය මහා බෝධිසතුන්ගේ කෞශල්‍ය සම්පත්තියයි. අධ්‍යාශය සම්පත්තිය යනු පෙරුම්දම් පිරීමේ බලවත් අදහසයි. එය දසපාරමීන්ගේ වශයෙන්ම විස්තර කළ යුතුය. මහා බෝධිසත්වූ බලවත් වූ ධ්‍යාන අධ්‍යාශය ඇත්තෝය. එතුමෝ දෙන්නට දෙයක් ඇතහොත් දෙත්මය. දීම ඔවුන්ගේ ප්‍රියතියට කරුණකි. දෙන්නා වූ ඔවුහු ආදරයෙන්ම දෙති. ගෞරවයෙන්ම දෙති. තමන්ට ඉතිරි කර ගැනීමේ බලාපොරොත්තුවක් නැතිව ඇතිතාක් වුවද දී ප්‍රතිග්‍රාහකයන්ගේ මනදොල පුරවති. ප්‍රතිග්‍රාහකයනට උවමනා දේ හැර අනෙකක් දී රැවටීමේ සිරිත ඔවුනට නැත. ප්‍රතිග්‍රාහකයාගේ මුහුණ බලා මොහු ගුණහීනයෙකි, මොහුට දීමෙන් පලක් නැතයයි ඇතැමුන්ට මද කොට දීම හා ඇතැමුන්ට බොහෝ කොට දීමේ සිරිත බෝසතුන්ට නැත. සෑම දෙනාගේම මනදුල පිරවීම මහා බෝසතුන්ගේ අදහසයි. එතුමෝ දීමෙහි අනුසස් කියා අන්‍යන්ද දීමෙහි යොදවති. අන්‍යන්ගේ දීම දැක සතුටු වෙති. මේවා මහා බෝසතුන්ගේ දාන පාරමිතා ලකුණුය. ඉන්ද්‍රිය සම්පatti ආදී කියන ලද කරුණු 4 මහා බෝසතුන් හැඳින ගැනීමේ ලකුණුය. එබැවින් ඒ ධර්මයෝ මහා බෝධිසත්ව ලිංග නමුදු වෙති. මහා බෝධිසතුන් කෙරෙහි පිහිටන ආශ්චර්ය අද්භූත කරුණු 4 අනේක ආනිසංසයන් ඇත්තා වූද අනේක ගුණ විශේෂයන්ට කරුණු වූද මහා බෝධිසතුන්ගේ අෂ්ටාංග සමන්වාගත අභිනිහාරය නිසා එතුමන් කෙරෙහි පිහිටන ආශ්චර්ය අද්භූත කරුණු 4කි. මහා බෝධිසත්වූහු සකල සත්ව සමූහයම තමන්ගේ ප්‍රිය පුත්‍ර සමූහයක්සේ දකිති, සලකති. එය මහා බෝසතුන්ගේ එක් ආශ්චර්ය අද්භූත කරුණකි. දරුවන් ඇතිවුන්ගේ සිත පුත්‍ර තෘෂ්ණාවෙන් කිලිටි වෙයි. මුළු ලෝකයම දරු කොට සලකන මහා බෝසතුන්ගේ සිත කිසි කලෙක පුත්‍ර තෘෂ්ණාවෙන් කිලිටි නොවෙයි. එය මහා බෝසතුන්ගේ එක් ආශ්චර්ය අද්භූත කරුණකි. සත්වයනට යහපත ඇති කරන්නා වූ, සැපත ඇති කරන්නා වූ අදහස හා උත්සාහයද මහා බෝසතුන්ට බලවත් ලෙස ඇති වෙයි. එයින් දිනෙන් දින පාරමීහු වැඩෙති. මහා පුඤ්ඤස්කන්ධයක් රැස්වීමෙන් මහා බෝසත් වූ අන්‍ය සත්වයන් විසින් ගරු බුහුමන් කළ යුතු අසදෘශ පුණ්‍යක්ෂේත්‍රයක් වෙයි. එය මහා බෝසතුන්ගේ එක් ආශ්චර්ය අද්භූත කරුණකි. ප්‍රත්‍යේක බෝධි පාරමිතාව. ප්‍රත්‍යේක බෝධිසත්වයන්ගේ පාරමිතාව කොතෙක් කල් පිරිය යුතු වේදයයි විචාල ආනන්ද ස්තවීරයන් වහන්සේට තථාගතයන් වහන්සේ පච්චේක බුද්ධානං ද්වේ අසංඛේයානි කප්පසත සහස්සං ච තතෝ ඕරං න සක්ඛා යයි ආනන්ද පසේ බුදුවරයන්
කල්ප අසංඛ්‍ය 2ක් හා ලක්ෂයක් පෙරම් පිරිය යුතු වන්නේය. ඉන් මොබ ප්‍රත්‍යේක සම්බෝධියට නොපැමිණිය හැකියයි වදාළසේක. ඒ කාලය පිරිසිඳනුයේද අභිනිහාරයේ පටන්ය. පසේ බුදුවරයන්ගේ අභිනිහාරය එනම් ප්‍රථම ප්‍රාර්ථනය කරුණු 5කින් යුක්ත විය යුතුය. මනුස්සත්තං ලිංග සම්පatti විගතාසාව දස්සනං අධිකාරෝ ඡන්දතා ඒතේ අභිනිහාරස්ස කාරණා. මිනිසත් බව, ලිංග සම්පත්තිය, කීනාශ්‍රව දර්ශනය, අධිකාරය, බලවත් ඡන්දය යන මේවා අභිනිහාරයේදී සම්පූර්ණ විය යුතුය. කීනාශ්‍රව දර්ශනය යනු බුදු, පසේ බුදු, රහත් උතුමන්ගෙන් කවරෙකු හෝ දැකීමය. ප්‍රථම ප්‍රාර්ථනය සියලු කෙලෙසුන් නැසූ කවරෙකු සමීපයේ කළේද සිදුවෙයි. ශ්‍රාවක බෝධි පාරමිතාව. ශ්‍රාවක බෝධි පාරමිතා කොතෙක් කල් පිරිය යුතු වන්නේදැයි ආනන්ද ස්තවීරයන් වහන්සේ විචාල කල්හි බුදුන් වහන්සේ වදාරණසේක්. ද්වින්නං අග්ග ශාවකානං ඒකං අසංඛේයං කප්පසත සහස්සං ච අසීති මහා ශාවකානං කප්පසත සහස්සං තථා බුද්දස්ස මාතා පිතූනං උපට්ඨකස්ස පුත්තස්ස යයි අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාගේ පාරමිතාව එක් අසංඛ්‍යයක් හා කල්ප ලක්ෂයක්ද, 80 මහා ශ්‍රාවකයන්ගේ පාරමිතාව කල්ප ලක්ෂයක්ද, එපමණම කලක් බුදුන්ගේ මාපියන්ගේ හා අග්‍ර උපස්ථායකයාගේද පුත්‍රයාගේද පාරමිතාව පිරිය යුතු වේ යයි වදාළසේක. අග්‍ර ශ්‍රාවකාදීන්ගේ අභිනිහාරය, අධිකාරය, ඡන්දතා යන අංග දෙකින් යුක්ත වූ කල්හි සමෘද්ධ වන බව දක්වා තිබේ. අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක ආදීන්ගේ ප්‍රාර්ථනය සිදුවීම පිළිබඳව කියන ලද කාල නියමය ස්ථීර වූවක් නොවේ. ශ්‍රාවක බෝධියට පැමිණිය හැකිවීමට ලෞතුරා බුදුවරයන් ලොව පහළ විය යුතුය. ලෞතුරා බුදුවරයන් ලොව පහළ වන්නේ කලාතුරකිනි. සමහර විට කල්ප අසංඛ්‍ය බොහෝ ගණනක්ද බුදුවරයන් පහළ නොවී ඉක්ම යා හැකිය. බුදුවරයන් නැතිව කල්ප ලක්ෂ ගණන් ඉක්ම යාම නම් නිතර සිදුවන්නකි. යම් කිසිවෙකු අග්‍ර ශ්‍රාවක බෝධිය පැතූ තැන සිට එක් අසංඛ්‍යයක් ගත වූ තැනදී බුදුවරයෙකු ලොව පහළ වෙතත් ඉදිරියට පෙරම් පිරිය යුතු කාලය තවත් කල්ප ලක්ෂයක් තිබෙන බැවින් ඒ පින්වතාට ඒ බුදු සසුනේදී අග්‍ර ශ්‍රාවක බෝධියට නොපැමිණිය හැකිය. එතෙන් පටන් කල්ප ලක්ෂයක් ගත වූ තැන ලෞතුරා බුදුවරයෙකු පහළ වතහොත් ඒ පින්වතාට බෝධියට පැමිණෙන්නට ඉඩ තිබෙයි. ඉදින් එතෙන් පටන් කල්ප අසංඛ්‍යයක්ම බුද්ධ ශූන්‍ය වූහොත් ඒ පින්වතාගේ ප්‍රාර්ථනය සිදුවීමට කල්ප අසංඛ්‍ය දෙකක්ම ගතවන්නේය. අසංඛ්‍ය කීපයක් බුද්ධ ශූන්‍ය වී නම් ඒ පින්වතාගේ ප්‍රාර්ථනය සිද්ධියට අසංඛ්‍ය කීපයක් ගතවන්නේය. කල්ප ලක්ෂයකින් ලබන මහා ශ්‍රාවක බෝධියට පැමිණිය හැකි වන්නේද ඒ කාලය තුල බුදුවරයෙකු පහළ වූහොත්ය. ඒ කාලය තුලදී බුදුවරයන් ලොව පහළ නොවුවහොත් කල්ප කෝටි ගණන්, අසංඛ්‍ය ගණන් එයටද ගතවන්නේය. කරුණු මෙසේ හේයින් ශ්‍රාවක බෝධිය පිළිබඳව දක්වන ලද කාල පරිච්ඡේද අනියත බව දත යුතුය. අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවකයන්ගෙන් අන්‍ය වූ රහතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධිය පිළිබඳ කාලච්ඡේදයක්, කාල පරිච්ඡේදයක් අනියමින් වුවද තථාගතයන් වහන්සේ නොවදාළසේක. ඇතැම් ආචාර්යවරයෝ සාමාන්‍ය රහතුන්ටද කල්ප ලක්ෂයක් පෙරම් පිරිය යුතු බව කියති. ඇතැම් ආචාර්ය කෙනෙක් කල්ප දහසක් පෙරම් පුරිය යුතු බව කියති. ඒවා ඒ ආචාර්යවරයන්ගේ අදහස්ය. රහතුන්ගේ ප්‍රාර්ථනා සිද්ධියට ගතවන කාලයද ලෝකයේහි ලෝතුරා බුදුවරයන් පහළවීමේ හැටියට කෙටිවීම හා දික්වීම සිදුවන බව කිව යුතුය.
ශ්‍රාවක බෝධියට පැමිණීමට හේතු සම්පත් ඇතියවුන්ද එය සඳහා උත්සාහ නොකිරීම නිසාද මාර්ග ආවරණය කරන අකුසලයක් කරන නිසාද ඒ සසුන්වලද බෝධියට නොපැමිණෙන බව ඇතැම් කතා වස්තු වලින් පෙනෙයි. ඒ ජාතියේදීම මගඵල ලැබීමට හේතු සම්පත් ඇතිව සිටි මහදන සිටු පුත්‍රයාද ඔහුගේ භාර්යාවද බෝධියට නොපැමිණියෝය. සෝවාන් වීමට හේතු සම්පත් ඇතිව සිටි අජාසත් රජ පාප මිත්‍ර සේවනයෙන් පීතෘඝාතක කර්ම කොට එයින් පිරිහින. ශ්‍රාවක බෝධිය පිළිබඳ ස්ථීර කාල නියමයක් නැති බව මේ කරුණ වලින්ද පෙනේ. එසේ නියමයක් නැතද යම්කිසි ජාතියකදී නියම වශයෙන්ම රහත් වන පුද්ගල කොටසක් ඇති බවද සංකිච්ඡ ස්තවීරයන් වහන්සේගේ කතාවෙන් හා බක්කුල තෙරුන් වහන්සේගේ කතාවෙන්ද තවද එබඳු කතාවලින්ද පෙනේ. සංකිච්ඡ තෙරුන් වහන්සේගේ මව උන්වහන්සේ ගැබ තුල සිටියදීම කාලක්‍රියා කළාය. ඇගේ සිරුරද කුස තුල හුන් දරුවා සමග සොහොන් කළහ. එහෙත් ඒ ජාතියේදීම රහත් වන්නට ඇති හේතු සම්පත්තිය නිසා ඒ දරුවාට අනතුරක් නොවූ බව සංකිච්ඡ රහතන් වහන්සේගේ කතාවෙහි දක්වා තිබේ. බක්කුල තෙරුන් වහන්සේ බාල කාලයේදී මසෙකු විසින් ගිලන ලද නමුදු එයින් අනතුරක් නොවූ බවද ඒ කතාවේ කියා තිබේ.